එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. අපි වර්ගීකරණය පාඩමේ ගිය සතියේ වර්ගීකරණය බෙදුවා කොටස් දෙකකට ඔයාලට මතක ඇති. බලමු. ජීවීන් වර්ගීකරණය ලෝකේ ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකක් තමයි කෘත්‍රිම වර්ගීකරණය නේද? අපි ගිය සතියේ කිව්වා. අනිත් එක තමයි ස්වභාවික වර්ගීකරණය. මතකයි උදාහරණට කෘත්‍රිම වර්ගීකරණයක් සහ ස්වභාවික වර්ගීකරණයක් අතරේ එහෙම වෙන් කරපු පදනම මතක් කරමු චුට්ටක්. කෘත්‍රිම වර්ගීකරණයක් සිද්ධ කරේ කොයි විදියට? මාතු පිටින් බලලා නේ. එයාලගේ මොනවද තියෙන උපාංග පියාපත් තියනවද පියාපත් නැද්ද? වලිග තියන අය වලිග නැති අය. අර හරියට දෙබෙදුන් සුචි වගේ නේද? ඒ කියන්නේ මතු පිට ලක්ෂණ අනුව එයාලගේ එයාලා අපි බැලුවා ගොඩවල් දෙකකට ගැහුවා. ඒක එහෙම නැත්තම් මම කිව්වලට වාසස්ථාන මත වර්ගීකරණයක් කරමු. ඉන්න තැන් නේද? ගොඩ බිමේද, ජලයේද, අහසේද නේද? වායව පරිසරයේද, පස තුලද ඔහොම වාසස්ථානය අනුව අපි වර්ගීකරණයක් කරොත් ඒත් මයිතේ ඒකත් කෘත්‍රිම වර්ගීකරණයක් වෙනවා. හැබැයි එතනදී කිසිම මේ ස්වභාවික බන්ධුතාවයක් එයාලගේ නැති වෙන්නේ. එයාලගේ අතරේ මොකද වෙන්නේ? අපිට බලා ගන්න බැහැ. නේද? මම දැන් ඒවා ඔක්කොම මතක් කරන්නේ ගිය සතියේ කතා කරපු දේවල් නිසා. ඒ ස්වභාවික වර්ගීකරණයක ප්‍රධානතම දේ තමයි එයාලගේ සෛල විද්‍යාත්මක පැත්ත, එයාලගේ අණුක ජීව විද්‍යාත්මක පැත්ත, එයාලගේ කායික විද්‍යාත්මක පැත්ත. මේ සියලුම ලක්ෂණ මත තමයි පුතේ මේ ලෝකේ ස්වභාවික වර්ගීකරණය ඉදිරිපත් කරේ නේද? එහෙනම් ඔන්න එතනදී ස්වභාවික වර්ගීකරණයකදී පුතේ ප්‍රධානම ලක්ෂණය තමයි නෑදෑකම් නේද? ඒ කට්ටිය කොහොමද අතීතයේ ඉඳන් එක එක්කෙනා සම්බන්ධතා පවත්වලා තියෙන්නේ? එයාලගේ ශරීරයේ සම්බන්ධතාවය අපි ඔකට පොඩි නමක් කිව්වා නේද? මොකක්ද කිව්ව නම? ස්වභාවික බන්ධුතාවය. ස්වභාවික බන්ධුතාවය. එහෙනම් ස්වභාවික වර්ගීකරණයකදී ප්‍රධානම දේ තමයි ස්වභාවික බන්ධුතා එලි දරව් වෙන විදියට තමයි වර්ගීකරණය සිද්ධ කරන්නේ. එතනදී ප්‍රධාන ලක්ෂණ දෙකක් තමයි පුතේ ඔයගොල්ලන්ට පේන්නේ. ඒ කියන්නේ ස්වභාවික වර්ගීකරණයක් කරේ කවුද? කැරොලස් ලීනියස් නේද? කැරොලස් ලීනියස් මතකයිනේ ඔයාලට. අපි චුට්ටක් පස්සට ගියොත් මේ බලන්න කැරොලස් ලීනියස් කියන කෙනා මතකද කියලා බලන්න. ආන්න ඉන්නවා. ක්‍රිස්තු වර්ෂ 18 වන සියවසේ මෙයා තමයි පුතේ ලෝකෙට ස්වභාවික වර්ගීකරණයක් ඉදිරිපත් කරේ. ඒ කියන්නේ ජීවීන්ගේ පරිණාමික බන්ධුතාවය හෙළි වෙන ආකාරය නේද? ලෝකේ ජීවීන් ගොඩවල් වලට වෙන් කරා. එතකොට අධ්‍යයනය කරන්න පහසු වුණා. එයාලගේ ලක්ෂණ අපිට හදාරන්න පහසු වෙනවා. තෝරගන්න පහසු වෙනවා නේද? හොඳම මේ වර්ගීකරණය තමයි කියලා අවසානයේ තීරණය කරේ. එහෙනම් ඔය දෙක අතර පුතේ වෙනස්කම් තමයි මම හිතන්නේ අපි අවසානයේ කතා බහ කරමු ඉතින් නේද? කෘත්‍රිම වර්ගීකරණයක් නම් මොන වගේද? ස්වභාවික වර්ගීකරණයක් නම් මොන වගේද කියන අවස්ථාවලට ගියා. හරි. ඔයාලට ලක්ෂණ දෙකක්මයි පුතේ මම අර වගුවේ ලියවන්න නැති නේ? ඔව් ලක්ෂණ දෙකක්. තුන්වෙනි ලක්ෂණය තමයි මට අද කතා කරන්න තියෙන්නේ. බලමු. මතක් කරා නම් ඔන්න දරුවනේ ස්වභාවික වර්ගීකරණයක් නම් මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට පුතේ ජීවීන්ගේ උපාංග පිහිටීම හරි වාසස්ථාන මත තමයි බලලා ගොඩවල් කරේ. ඒක කෘත්‍රිමයි. එතකොට යාළගේ පුතේ පරිණාමික බන්ධුතාවයක් හෙළි වෙනවද නැත? මේ මොකක් ගැනද කියන්නේ? කෘත්‍රිම වර්ගීකරණයකදී නේද? පරිණාමික බන්ධුතාවය හෙළි වෙන්නේ නැහැ. බන්ධුතාවය කියන්නේ නෑකම. හරිද? රයිට්. ඒවා නිරූපණයක් කරන්නේ නැහැ. මේ බලන්නකො මම මෙන්න මේ උදාහරණය වලත් එක්ක ගත්තේ පියාපත් ඇති සතුන් කියවම පුතේ මේගොල්ලොත් අයිති වෙනවා මෙයාලත් අයිති වෙනවා. නමුත් ඔයා හිතන්න මෙයාලයි අතරේ මොන නෑකමක්ද නේද? මෙයාලට කොන්දක් නෑ.
මෙයාලට කොන්දක් තියෙනවා. මොකද කොන්දක් කියන්නේ? තශේරුවක් තියෙනවා කොඳුරට පෙළියක් පක්ෂීන්ට නේද? නමුත් මේ අපෘෂ්ඨ වංශී සත්තු මෙයාලට කොඳුරට පෙළක් නෑ. හැබැයි කෙනෙක් පියාපත්තති සතුන් කිව්වම බැයිද සමනලයා ඒ පැත්තට දාන්න පුළුවන්. බැයිද ගිරවා ඒ පැත්තට දාන්න පුළුවන්. දෙන්නටම පියාපත් තියෙනවා. නමුත් මාතේ උන් දෙන්නගේ පරිණාමික බන්ධුතාවය වෙනස්. පැහැදිලිද? එනා කෘත්‍රිම වර්ගීකරණයක ඔය කියන විදිහට පරිණාමික බන්ධුතාවයක් එළි වෙන්නේ නැහැ. ඔන්න ගිය සතියේ කියපුවා මතක් කරේ. හරිද? right. ඊළඟට මේ ස්වභාවික වර්ගීකරණය මම ඉස්සෙල්ලා දාපු රූපෙම ගත්තේ ප්‍රධාන වැදගත්කම් දෙකක් තියෙනවා. හරි චුට්ටක් මතක් කරමු. එක වැදගත්කමක් තමයි මෙතන ඉන්න සෙට් එකම බලන්න පොඩ්ඩක්. වවුලා ඉන්නවා. මෙයා කවුද? අඳුරනවා. දන්නේ කෙනෙක් තාරා හොට ප්ලැටිපස් අහලා තියෙනවද? ශීරපායි සතෙක්. තාරා හොට ප්ලැටිපස් අපේ නෑ. අපේ වර්ගෙමයි. ඒ උනාට හැටි නේ. ඔව්. උදේ සිංහයා. එයා දන්නවනේ සිංහයා මෙන්න නරියද? නෑ. මිනිහා. නේ? මිනිසා මෙන්න ඩොල්ෆින්. ඔයා දන්න විදියටමයි පුතේ පොඩි පන්ති වල ඉඳන් මේ ඔක්කොම සෙට් එකම කිරිබීලා වැඩෙන කට්ටිය. ශීරපායි. එහෙනම් එකම විශේෂයේ සත්තු හරි වෙනස් විශේෂවල සත්තු අතර කට්ටියගේම පරිණාමික බන්ධුතාවය මොකද වෙන්නේ? ස්වභාවික වර්ගීකරණයකදී එලිදරව් වෙනවා හොඳට. නේද? තේරුණාද? මේ කට්ටියම එකම නෑදෑයෝ. ඒ කියන්නේ එකම කාණ්ඩයක මොකක්ද මයි පුතේ කාණ්ඩය? අපි දන්න විදිහට ශීරපායි. මැමේලියා කියන ගෲප් එකේ අය තමයි ඔක්කොම මේ එනම් ස්වභාවික වර්ගීකරණයක් කරපු එකෙන් පොදුවට පෙළියක් තියන අය තමයි එතනිනුත් ශීරපායි සත්තු සෙට් එක තමයි එක එක පරිසරවල හැබැයි එක එක ආහාර ගන්න නේද? එයාලගේ ශරීරයේ හැඩය පවාමයි පුතේ වට පේනවා මෙතන වෙනස්. නමුත් එකම කාණ්ඩයක තමයි ලෝකෙ මෙයාලව වර්ග කරලා තියෙන්නේ. ඒකට හේතුව අර පරිණාමික බන්ධුතාවය. හරිද? right. ඒත් එක්කම පුතේ තවත් දෙයක් මම ඔයාලට පෙන්නුවා ගිය සතියේ. මෙන්න මේක අපි ගත්තොත් බලද්දී වෙනස් විශේෂ වුණාට නේද? කට්ටියක් ශීරපායි, කට්ටියක් පක්ෂී, එහෙමම උරංගයෝ, සමහර අය මාළු, හරි පිස්කේස්ලා වඩ පේනවා මෙතන ඉන්න රූප. බවුලා කුරුල්ලෙක් ඉන්නවා නේද? මෙතනක් ඉන්නවා පක්ෂියෙක්. මේ අපේ අත උඩම තියෙන්නේ වවුලෙක්. මත්ස්‍යයෙක් ඉන්නවා. මෙයාගේ මයි පුතේ ඔයා හිතන්න මේ දාලා තියෙන සංචරණ අවයව නේද? මෙයාගේ නම් වරද අපේ අත් දෙක නේද? කකුල් පාද කියනවා. හරි ගාත්‍රා ඊළඟට පියාපත් කියන කට්ටිය ඉන්නවා. හැබැයි මෙයාලගේ එකම සැලැස්මක් මයි පුතේ තියෙන්නේ. පාට එක මේකෙන් පේනවා. අපේ අත වගේම තමයි පුතේ කුරුල්ලෙක්ගේ පියාපත. හරිද? මාළුවෙක්ගේ පුතේ වරල. එහෙනම් වෙනස් විශේෂ ගත්තත් එයාලගේ ස්වභාවික වර්ගීකරණයක් තුළ අපිට පැහැදිලි වෙනවා පරිණාමික බන්ධුතාවය. ඒක තමයි ස්වභාවික වර්ගීකරණයක තියෙන වැදගත්කම. ඔන්න බලන්න වෙනස් ජීවීන් අතර ඇති පරිණාමික බන්ධුතා පැහැදිලි වෙනවා. හරිද? ඒ කියන්නේ එකම සංචරණ අවයවය ගත්තම නේද? පිහිනන්නේ පුතේ දැන් අපි පිහිනනකොට අපේ අත් දෙක වැඩ කරනවා. එතකොට අරයාගේ වරල් නේද? කියන වරල් දෙක තමයි මේ අත් දෙක වෙලා තියෙන්නේ. අපිට තියෙන අත් දෙක තමයි උගේ වරල්. අපිට තියෙන අත් දෙක තමයි පක්ෂියගේ පියාපත වෙන්නේ. තේරුණාද? හරි. එහෙනම් නෑකමක් තියෙනවා අන්න ඒ සංචරණ අවයව තුල. ඒ නිසා ස්වභාවික වර්ගීකරණය තමයි පුතේ ලෝකේ පිළිගන්නම වර්ගීකරණය වෙන්නේ. මොන ඔතන්ට වෙනකම්මයි පුතේ මම ගිය සතියේ කතා කරා. නේද? ඔය දෙන්න ලියලා ඇති අපි සටහන්. බලන්න ආගේ මේ ටියුට් එකේ පෙරලා ගන්නකෝ. අපි වගුවක් දැම්මා නේද පළවෙනි පිටුවේම ඔව්. ඒකේ AB කියන අවස්ථාව දෙක මම පිරෙව්වා. මට C කියන අවස්ථාව තමයි පුරවන්න. ඒක නේද? ඔව්. හරි.
හරි දැන් හොඳට අහගෙන ඉන්න ඔන්න අද දවසේ දේවල් ටික තමයි මම කතා කරන්න යන්නේ. ඔයාලට මේ පාඩමයි පුතේ නැවත බලන්න පුළුවන්. අපේ YouTube channel එකට මම අප්ලෝඩ් කරන්නම් මේක හෙට වෙනකොට. යුරේකා සයන්ස් ඇකඩමි කියන YouTube channel එකට ගිහිල්ලා ඔයාලට මේ පාඩම නැවත බලන්න පුළුවන්. අද දවසේ කතා කරන දේවල්. හරි. ස්වභාවික වර්ගීකරණය අටවෙනි එකේ මොකක්ද අටවෙනි එකේ ප්‍රශ්නයක් තාම අටවෙනි එකේ අටවෙනි එක පැත්තට තාම ගියේ නෑ අපිට තාම. හරි අටවෙනි ප්‍රශ්නේ ගියේ නෑ. තාම අර ඉස්සරහම පළවෙනි පිටුවේ තියෙන වගුවේ C කොටස තමයි පුතේ මම මේ උත්තර කියන්නේ යන්නේ. හරි. ඔයා අහගෙන අදාළ දෙන්න ලියාගමු. හොඳට බලන්න. පුතේ මේ ලෝකේ අපි කියවනේ දැන් වර්ග කිරීමක් කරා කියමු. නේ මේ ජීවීන් වර්ගීකරණයකට ලක් කරලා තියෙනවා. ස්වභාවික වර්ගීකරණය තමයි ලෝකේ හොඳම වර්ගීකරණය කියලා අපි දැන් දානවා. කවුද ඉදිරිපත් කරේ? කැරොලස් ලීනියස්. මෙයා ඉදිරිපත් කරපු මේ වර්ගීකරණය උදේ තවත් විද්‍යාඥයෝ එකතු වෙනවා මෙයත් එක්ක එකතු වෙලා මේ ලෝකේ සියලුම ජීවීන්මයි පුතේ මහා විශාල රාජධානි උදේ අපි කියනවා අධිරාජධානි කියලා. ඒවා තුනකට මහා විශාල රාජධානි තුනක්. අපි එහෙම ලියන්නේ මහා විශාල රාජධානි කියලා. අපි කියනවා පුතේ අධිරාජධානි තුනක්. බලන්නකෝ මම මේ මොකක්ද කියන්නේ අපි කියලා. අධිරාජධානි තුනකට ලෝකේ හැම ජීවියෙක්ම පුතේ වර්ග කරා. ඒ කියන්නේ ඔයාට හම්බ වෙන ඕන ශාකයක්, ඔයාට හම්බ වෙන ඕන සතෙක්, ඔයාලට හම්බ වෙන ඕන සුද්ධ ජීවියෙක්, ඔය කට්ටියනේ අපි ජීවීන් කියන්නේ. ශාක සතුන් සුද්ධ ජීවි. නේ මේ ලෝකේ ඉන්න ඕන සතෙක්මයි පුතේ ඕන ශාකයක්, ඕන සුද්ධ ජීවියෙක් ඔය කියන මහ විශාල අධිරාජධානි තුනයි තියෙන්නේ. තුනෙන් එකකට අනිවාර්යෙන්ම වර්ග කරලා තියෙන්නේ. තේරුණාද? එන උඩම මට්ටම තමයි පුතේ අධිරාජධානි. ඔයා අහගෙන ඉන්න හොඳට තව ටිකකින් තේරෙයි මම කියන දේ. හරිද? අධිරාජධානි. ඔන්න බලන්නකෝ. ඒ අධිරාජධානියක් තම දරුවනේ ඒ අධිරාජධානිය ඇතුළේමයි පුතේ තවත් රාජධානි ගොඩක් තියෙනවා. පුතේ අපි අධිරාජධානියකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩොමේන් එකක් කියලා. DOMAIN ඩොමේන් ඉංග්‍රීසිත් ඕනේ හොඳේ. ආලා මම කියලා තියෙනවා ඉස්සරහා දිරිය ඔබේ ඉංග්‍රීසි වලින් තමයි ඔයාලට ඔය මොනවාද වාගේ සත්‍යාපන දේවල් නේද ඔක්කොම උපාධි ඔක්කොම තියෙන ඉංග්‍රීසි වලින් තමයි පොත් තියෙන්නේ. ඒකට ඔයා මේ සයිඩ් එක පැත්තට ගියොත් A level වලදී ගොඩක් වෙලාවට මම ඉංග්‍රීසි නම් තමයි ගොඩක් තියෙන්නේ වර්ගීකරණය තුල. හරි සිංහලෙන් තමයි අපි ඉගෙන ගන්නේ. නමුත් ඔයා ඉංග්‍රීසි ඒ කොටස් වලට කියන නම් දැනගෙන යන්න ඕනේ. හරිද? එන අධිරාජධානියට කියන්නේ මම පුතේ අපි ඔන්න මුල ඉඳන් මේ ඉගෙන ගන්න එකනේ නේද? 10 පන්ති. ඒ නිසා අපිට කලබලයක් නැහැ. හරියට ඉගෙන ගමු. ඩොමේන් එකක්. පැහැදිලිද? ඊළඟට මම පුතේ මම කිව්වා රාජධානි තියෙනවා එක අධිරාජධානියක් ඇතුලේ කිහිපයක්. ඒවට කියන්නේ අපි කින්ඩම් එකක්. රාජධානියක් කියන්නේ මම පුතේ කින්ඩම් එකක්. හරිද? එනම් දෙවනි මට්ටම තමයි ඕනම ජීවියෙක්ගේ එයාට කින්ඩම් එකක් තියෙනවා. පැහැදිලිද? රයිට්. බලමු අපි තුන්වෙනි මට්ටම. පුතේ වංශයක් තියෙනවා. ඔයා කියන්නේ අපි සිංහල වංශේ ඈ කිසිම වංශයක් නෙමෙයි. එකක් වංශයක් තමයි නේද? වංශේ කබල් ගන්න හදන සමහර වෙලාවට සමහර කට්ටියනේ. ඔව් පුතේ අපි ස්වභාවික වර්ගීකරණයක් තුළ වංශයට කියන්නේ පැටව ෆයිලම් එකක් කියලා. ඔන් අලුත් වචන ඩොමේන්, කින්ඩම්, ෆයිලම්. පැහැදිලිද? තුන්වෙනි අපේ වර්ගීකරණ මට්ටමක් තමයි පුතේ වංශය. ඒවත් ෆයිලම් එකක්. ශාකවලින් පොඩ්ඩක් වෙනස් නමක් කියනවා. වංශයට කියනවා ඩිවිෂන් එකක් කියලා. කාණ්ඩයක්. මම එතන කියන්න උගලන්ට දස් ගැන කතා කරද්දී වංශය සත්තුන්ට තමයි ගොඩක් වෙලාවට වංශයක් තියෙන්නේ. ෆයිලම් එකක්. අපිට වංශයක් තියෙනවා. අපේ ෆයිලම් එක කෝඩේටා කියන ෆයිලම් එක. අම්මෝ ඒ මොනවද නේද? ඔය මේවා තියෙනවා. වංශය.
ඊළඟට මම පුතේ ක්ලාස් එක. හරිද? ක්ලාස් එක වර්ගය. අපි මොන වර්ගයේද? අපි මොන වර්ගයේද? ඊළඟට අපි වෙන සතෙක් ගත්තොත් එයා මොන වර්ගෙටද අයිති වෙන්නේ? ඕනම කෙනෙකුටමයි පුතේ ඩොමේන් එකක් තියෙනවා. ඕනම කෙනෙකුට කින්ඩම් එකක් තියෙනවා. ඕනම කෙනෙකුට පයිලම් එකක් තියෙනවා. ඕනම කෙනෙකුට ක්ලාස් එකක් තියෙනවා. ඔන්න ඔය හතරක් දන්නවා දැන්. හරිද? මේ මොනවද කියලා මම අන්තිමට කියන්නම්. ඊළඟට මම පුතේ මෙයාට කියනවා මේ ඕනම ජීවියෙකුට ඕඩර් එකක්. මොකද ඕඩර් එකක්? ගෝත්‍රය. හරිද? එයාට ගෝත්‍රයක් තියෙනවා. බලන්නකෝ මේ කැරොලස් ලීනියස්ලා කරලා කියන දේ නේද? ඔව් මෙයාලා ස්වභාවික වර්ගීකරණය ඉදිරිපත් කරලා තියෙන දේ මෙන්න මේ ආකාරයට මේක නමක් කියනවා අපි. ඊළඟ ෆැමිලි එක. ෆැමිලි මොකක්ද ෆැමිලි කුලය. හරිද? කුලය. අපිට එක එක කුල තියෙන්නේ නේද? ඕනනම් දැන් ගණන් ගන්න ඒවට තියෙනවා. ඕවා බලන සමහර දෙමව්පියොත් ඉන්නවා පුතේ කුලය. හරි අගාධයක් මෙහෙම බඳිනකොට බොබි කුලේද ඒ කුල නෙවෙයි මම මේ කියන්නේ. හරිද? ගෝවි කුලේ තියෙනවා මොනවා තව එක එක කුල තියෙන්නේ ඔය බුදුහාමුදුරුවෝ ඒ කුල එකක්වත් ඕවා සැලකුවේ නෑ. ඔක්කොම කට්ටියට එක හා සමානව තමයි සැලකුවේ. නේද? නැත්තම් කියයි සමහර මිනිස්සු කියන ඔය පහක් කුලවල ඉන්න කට්ටිය ගෙවල් වලට ආවම පොඩි පුටුවක වාඩි වෙන්න ඕනි. එහෙම දැන් නම් ඕවා අඩුයි නේද? කවුද මොන කුලේද විරෝධයක් අපි සමහර වෙලාවට දන්නේ නෑ. නේද? ආච්චිලා සීලා තමයි ඕවා ඉස්සර කාලේ සමහර ආච්චිලා සීලාගේ ළමයි ඔයාලගේ අම්මලා තාත්තලා යා සමහර වෙලාවට ඒ ළමයි ඉන්න ඒ වගේ කුලවල කට්ටිය සමහර විට දන්නේ නෑ. ඔයා ඒව හොයන්න යන්නෙත් නෑ. නෝන බලන්න ඒව නැති වෙලා යන විදි නේද? දන්නේ අපි මොන කුලේද කින්දමන්ද කියලා. ඔව් හරි. මට දරුවෙක් දානවා. ඔව් හරි පුතේ කුලය. ඊළඟ පුතේ ජීනස් එක. ගණය කියනවා අපි. හරිද? ජීනස් එක ගණය. ඊළඟ අන්තිම එක තමයි පුතේ විශේෂය. විශේෂය. අන්න ඒකේ නම වැරදිත් ස්පීසිස් කියලා එනවා. විශේෂය කියනවා ඉංග්‍රීසියෙන් ස්පීසිස් එක. ධනෙ කියලා එකම කොපි වෙලා අතට ගිහිල්ලා. නේද? එහෙනම් මට කියන්න පුතේ පිළිවෙල A level වලදී පිළිවෙල ඕනේ. දැන් ඕනේ. නමුත් ඔයා දැනගන්න ඕනේ ඕනම ජීවියෙක් ස්වභාවික වර්ගීකරණයකදී මෙන්න මේ වගේමයි පුතේ අපි නමක් කියනවා දූරාවලියකට යටත් වෙනවා. දූරාවලිය. ඒ කියන්නේ වර්ගීකරණමයි පුතේ මට්ටම්. තේරුණාද නම? වර්ගීකරණ මට්ටම්. තව නමක් කියනවා ටැක්සන් එකක්. ටැක්සන් ටැක්සෝන. සිංහල නම අමුතුයි. ටැක්සෝන මේ කියන්නේ. හරිද? එහෙනම් නම් තුනක් කිව්වකට උඹට කියන්නේ මේ වගේ මට්ටම් වලට කියනවා පුතේ වර්ගීකරණ මට්ටම්. එහෙම නැත්නම් ටැක්සෝන. එහෙම නැත්නම් මේ විදියට හදලා තියෙන එකට කියනවා ඕනම ජීවියෙක් දූරාවලියකට යටත් කරලා තියෙනවා කියලා. තේරුණාද? දූරාවලිය. එහෙනම් පුතේ මේ ලෝකේ ඉන්න මේ පෘථුවිය මත ඉන්න ඕන ජීවියෙකුට ස්වභාවික වර්ගීකරණයක් තුළ මේ හැම මට්ටමක්ම එයාට තියෙනවා. එයාගේ කුලය, එයාගේ වර්ගය, එයාගේ ගණය, එයාගේ විශේෂය, එයාගේ ඩොමේන් එක, අධිරාජධානිය, එයාගේ ෆයිලම් එක, වංශය, එයාගේ රාජධානිය, කින්ඩම් එක. මෙන්න මේ ඔක්කොම හෙළි වෙන විදියට තමයි මේ ස්වභාවික වර්ගීකරණය සිද්ධ කරන්නේ. ඉතින් ඔහොම එකක් කරාද මම පුතේ කෘත්‍රිම වර්ගීකරණය? ඒක නිකන් ඔය නිකන් අත් දෙක තියෙනවද, පාද තියෙනවද, හොටක් තියෙනවද, හෙටක් තියෙනවද නේද? හෙටක් ඇති, හෙටක් නැති. හෙටක් නෙමෙයි හොටක්. හරිද? හරි. මේ විදියට වර්ග කරා නිකන් ඉන්න තැන බලලා වර්ග කරා ඒ කෘත්‍රිම. නමුත් මම පුතේ ඔන්නවාට පේනවා මේක විද්‍යාත්මක වර්ගීකරණයක්. පැහැදිලිද? විද්‍යාත්මක ස්වභාවික වර්ගීකරණයක් වගේ දූරාවලි මට්ටමක් තියෙනවා ස්වභාවික වර්ගීකරණය. ඔයාලට මම උදාහරණ දෙකක් පෙන්නනවා. හරි. එක්කෙනෙක් අපිව මිනිසාගේ ස්වභාවික වර්ගීකරණ මට්ටම් ටික මම මෙහෙම ගන්නවා. හරි. මෙහෙම ගත්තම ඔයාලට පේන්නේ නැද්ද පුතේ ටික? බෝඩ් එකේ හරියට පේන්නේ නැද්ද කියන මට මැසේජ් එකක් ගන්න.
ලයිට් එක නිසා මිස් පේනවා අඩුයි. පේනවා අඩුයි. අනේ අර මල්ටිමීඩියා එකේ මේ බෝඩ් ලයිට් එක නිසා මම හිතන්නේ ඒක පේන්නේ නැත්තේ. හරි කමන්නේ මම ඔහොම කියන්නම්. චුට්ටක් අහන්න එදා බදාදා ක්ලාස් එකේ ළමයිට මේක දැම්මම ඒගොල්ලෝ කියනවා පෙවුනේ නෑ හරියට කියලා. අර අච්චු පොතේ තියෙන එක මම එහෙම කපලා දාලා තියෙනවා. හරිද? පුතේ නූතන මානවයා Homo sapiens sapiens නූතන මානවයා අඳුරනවා. ඔය අහලා තියෙනෝ නේද? Homo sapiens sapiens. ඒ කියන්නේ මම පුතේ විද්‍යාත්මක නාමකරණය තමයි Homo sapiens කියලා කියන්නේ නූතන මානවයා. නම් කරන විදිය. මෙයාගේ ඩොමේන් එකමයි පුතේ eukarya. මොකද පොඩේ නේද? ඔව් ඒක තමයි පුතේ ඩොමේන් එක. හරි eukarya ඩොමේන් එකට තමයි මිනිසා අයිති වෙන්නේ. ඊළඟ රාජධානිය ඇනිමාලියා සත්ව රාජධානිය. සත්ව රාජධානිය කින්ඩම් එක ඇනිමාලියා. වංශයමයි පුතේ කෝඩේටා. මේව ඔයාලට විභාගයට O level වලදී යන්නේ ඉන්නේ. තේරුණාද? මම මේ පෙන්නන්නේ පුතේ ලෝකේ ස්වභාවික වර්ගීකරණයක් කරලා තියෙන රටාව දූරාවලිය. උදාහරණ දෙකක්. නමුත් ඔයා මතක් කරනවා ડોක්ටර් කෙනෙක් වෙන්න ඉඳන් ඉන්නවා නම් A level science කරද්දී ඔයාට ඕනම සතෙක් ඕනම ශාකයක් මේ විදියට පෙළ ගස්ව ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. තියෙයිනේ. හරි. එදාට ඒවා පාඩම් කරන විදි කියලා දේවි. ඒ අදාළ ගුරුවරු එතකොට ඒවා පාඩම් කරගන්න වෙනවා. පිළිවෙලට ඕනේ. අධිරාජධානිය මොකද්ද? රාජධානිය. වංශීය පුතේ කෝඩේටා ඊළඟ වර්ගය ක්ලාස් එක ඒක නම් අපි දන්න ඕනේ. ක්ලාස් එක මැමීලියා. ඔයාලා විතර කීපයක් දන්නෝ දෙකක් වගේ. බලමු ඔයාලා දන්නේ요. ක්ලාස් එක මැමීලියාමයි පුතේ ගෝත්‍රය ප්‍රයිමේට්ස් කියලා අපි කියන්නේ. ප්‍රයිමේට්ස් කියන ගෝත්‍රය ප්‍රයිමේට්ස් ගෝත්‍රය ෆැමිලි එකමයි පුතේ හොමෝනිඩේ. හරිද? මිනිසා අයිති වෙන ෆැමිලි එක තමයි කුලය හොමිනිඩේ කියන කුලය. ඔයා ඊළඟට තියෙන දෙන්න දන්නවා. අනේ තාම දන්නේ නැහැ ඉච්චර නේද? ගණය තමයි හෝමෝ. එන හෝමෝ සෙපියන්ස් කියන එකේ මුල නම තමයි මුති ගණනාම. වර්ගීකරණ නෙමෙයි නාමකරණය තුල. මේ පාඩමේ අවසානයේ නාමකරණය අපි කතා කරන්නේ නේද? ඒකත් කැරොලස් ලීනියස් තමයි ඉදිරිපත් කරන්නේ. ද්විපද නාමකරණයක්. කොයි ලෝකේ ඕන තැනක ඕන රටක ගියා ඕනම ජීවියෙක් පද දෙකකින් නාමකරණය කළා තියෙනවා හඳුනා ගන්න ලේසියට. තේරුණාද? රයිට්. එනම් මිනිසා ඔයා කියයි මට දැන් නූතන මානවයා ගත්තම සෙපියන්ස් දෙකක් එනවා කියලා. ඔව්. එහෙම එනවා. නමුත් ද්විපද නාමකරණයට අනුව හෝමෝ සේපියන්ස් තමයි. උතේ සෙපියන්ස් කියන්නේ නම් විශේෂය. තේරුණාද? මිනිසා කියන්නේ එකම විශේෂයක්. අනිත් සත්තු තව විශේෂයක්. එක එක සතා එක එක විශේෂ. අඹ කියන ශාකයේ අඹ විශේෂ. හරි. ජම්බු කියන්නේ ජම්බු කියන විශේෂය. නමුත් ඒ ඔක්කොම ගස් ප්ලාන්ට් එක කියන රාජධානි. හරි අපි ගත්තා තාවෙක් ගත්තා ජඩවිලක් ගත්තා කැරපොත්තෙක් ගත්තා ඔක්කොම සෙට් අපෝච්චිලා රාජධානිය කින්ඩම් එක ඇනිමාලියා. තේරුණාද? ආන් එහෙම යන්න. එනම් මයිතේ එයාලගේ දූරාවලිය තමයි ඔය විදිහට ස්වභාවික වර්ගීකරණයක් දූරාවලියකට අනුව සකස් වෙනවා. නමුත් කෘත්‍රිම වර්ගීකරණයක් වටව දූරාවලියකට අනුව සකස් වෙලා නැහැ. ඔන්න පුතේ වෙනස්කම. අපි C වලට ලියමු. ශාක එකක් මම කියලා දෙන්න කලින් ලියමු අපි C. තුන් පළවෙනි පිටුවේ පුතේ අන්තිම වගුවේ යටම C කියන කොටසට ලියන්න. වර්ගීකරණය කෘත්‍රිම පැත්තේ ලියන්න. කෘත්‍රිම පැත්තේ වර්ගීකරණය දූරාවලියකට කැපිටල් දායන්න. දූරාවලියකට කැපිටල් දායන්නේ කොහොමද දන්නවනේ නේද? දූරාවලියකට අනුව සකස් නොවේ. දූරාවලියකට අනුව සකස් නොවේ. කෘත්‍රිම වර්ගීකරණයක් දූරාවලියක් නේ. අනිත් පැත්ත ලියන්නේ නම ඒකම අනිත් පැත්ත ලියන්න. මොකක්ද කියන්න පුළුවන්? ස්වභාවික වර්ගීකරණය.
ඔව් දූරාවලියක් තියෙනවා මම පුතේ ලස්සනට ලියන්න. වර්ගීකරණය දූරාවලියකට අනුව සකස් වේ. දූරාවලියකට අනුව පුතේ අර අනිත් නම් දෙකක් තියෙනවද? දූරාවලියක් කියන්නේ වර්ගීකරණ මට්ටම් හේවත් ටැක්සෝන. කැඩි කැඩිද වයිත්තේ ඇහෙන්නේ හැමෝටම මට එක්කෙනෙක් දානවා කැඩි කැඩි ඇහෙනවා කියලා. සමහර වෙලාවට කැඩි කැඩි එන්නේ. එහෙමද? නා සිග්නල් අවුලක් මාක්කන් තියෙනවා. ගොඩක් කැඩි කැඩි ඇහෙනවා නම් කියන්න හොඳේ. හරි. ලොක්කම කරි අවුලක් තියෙනවා තේ. සමහර අයට හොඳට ඇහෙනවා කියනවා. බලමු. නේ චුටක් කියන්න එහෙම හදිස්සිය මේවා වුණොත් ඉතින් අර විදියට ආයි නැවත බලන්න YouTube එකට ගිහිල්ලා. වර්ගීකරණය දූරාවලියකට අනුව සකස් වේ. දූරාවලියකට අනුව සකස් වේ. මොනවාද ඒවට කියන්නේ වර්ගීකරණ මට්ටම් ඒවා ටැක්සෝන. වචනේ හරියට ලියන්න. ටැක්සෝන, ටැක්සන්. ටැක්සන් T A X O N. ටැක්සන් වලට බෙදලායි තියෙන්නේ. හරි. එහා පැත්තේ තියෙනොත් තුන්වෙනි ප්‍රශ්නේ කියලා දාලා දෙවැනි පිටුවේ උඩම බලමු. කෘත්‍රිම වර්ගීකරණයේ ඇති දුර්වලතා මොනවාද කියලා අපෙන් අහනවා. කෘත්‍රිම වර්ගීකරණයේ ඇති දුර්වලතා මොනවාද ඔයාලා හිතන්නේ දුර්වලතා? මොනවාද? පරිණාමික බන්ධුතාවයක් හෙලි කරනවද ජීවීන්ගේ? නෑ ඒක තමයි ප්‍රධානතම දුර්වලතාවය. ඔයාගෙන් එකක් ඇහුවොත් විභාගෙදී කෘත්‍රිම වර්ගීකරණයේ ස්වභාවික වර්ගීකරණයට වඩා හොඳ නෑ කියලා. පහදන්න කියයි අන්න පහදලා දෙන්න. අරයා පරිණාමික බන්ධුතා හෙලි කරනවා ස්වභාවික එක්කෙනා. නමුත් කෘත්‍රිම වල ස්වභාවික බන්ධුතාවයක් කතා කරන්නේ නෑ. හෙලි වෙන්නේ නෑ. අපි ලියමු ටක් ගාලා පරිණාමික බන්ධුතාවයක් පරිණාමික බන්ධුතාවයක් පරිණාමික බන්ධුතාවයක් ඔක්කොම නම් වලින් කියවෙන්නේ එකම දේ නේද මිස්? ඒ කියන්නේ ඔක්කොම නම් කියන්නේ මොන නම්ද? ඔක්කොම නම් කියන්නේ මට මැසේජ් එකක් කරනවා. ඔක්කොම නම් වලින් කියවෙන්නේ එකම දේද කියලා. ඒ කියන්නේ පැහැදිලි නෑ ප්‍රශ්න. ලියන්න වර්ග නම් කිව්වේ කෘත්‍රිම වර්ගීකරණයේ දුර්වලතා පරිණාමික බන්ධුතාවයක් නිරූපණය නොවීම මෙහි ප්‍රධාන දුර්වලතාවයයි. මෙහි ප්‍රධාන දුර්වලතාවයයි. ප්‍රධාන දුර්වලතාවයයි. අපි උදාහරණයක් ලියමු එතන. උදාහරණයක් ලියන්න. පියාපත් ඇති ඉරක් නැති පියාපත් ඇති ඉරක් නැති අරහට ගන්න නැති නැති ලෙස වර්ග කිරීමේදී තියෙනවනේ අවශ්‍යයක් නේද? ඒ කියන්නේ දුර්වලතාවය පියාපත් ඇති නැති ලෙස වර්ග කිරීමේදී උතේ පෑන මාරු කරලා ලියමු. වෙන පාටකින් ලියක් කමාවක් දාලා පියාපත් ඇති සතුන්ට පියාපත් ඇති සතුන්ට කාණ්ඩ දෙකක වර්ග දෙකක නැත්තම් කාණ්ඩ දෙකක එහෙම නැත්තම් වර්ග දෙකක සතුන් අයත් වේ. මොනවාද පුතේ කාණ්ඩ දෙක? සතුන් අයත් වේ. මැස්සෝ මදුරුවෝ ඉන්නේ එක කාණ්ඩයක නේද? උන්ටත් පියාපත් තියෙනවා. හැබැයි අක්කෝ ගිරව් මයිනෝ වගේ උන්ටත් පියාපත් තියෙනවා. හැබැයි දෙගොල්ල වෙනස් කාණ්ඩ දෙකක් නේද? අරගොල්ලෝ ආවේස්ලා අරගොල්ලෝ ආර්ත්‍රෝපෝඩා කට්ටිය කෘමි ඉන්සෙක්ටාව්.
හරි සතුන් අයත් වේ. එනම් හරි. එනම් පෑන පොඩ්ඩක් මාරු කරන්න තේ පාට පෑනක් තියෙනවා නම් එනම් පක්ෂීන් හා කෘමීන් ලෙස. එනම් පක්ෂීන් හා කෘමීන් අනාට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්න ඕනේ ඔය විදිහට. හරි කෘත්‍රිම වර්ගීකරණයේ දුර්වලතාවය පරිණාමික බන්ධුතා නේ. අපි එක ලක්ෂණයක් ගත්තේ පියාපත් ඇති නැති. පියාපත් තියෙන කට්ටිය ගත්තම කෘමීනුත් අයිති වෙනවා පක්ෂීනුත් අයිති වෙනවා. නමුත් එයාලගේ නෑකම වෙනස්. හරිද? හරි. ඔන්න මම පුතේ ඔයාලට වැඩි දැනුමට පොඩ්ඩක් දැම්මා ස්වභාවික වර්ගීකරණය natural classification. ස්වභාවික වර්ගීකරණයේදී වර්ගීකරණ දූරාවලියක් ඇත. එම දූරාවලිය කුමක්ද කියලා අහනවා. මම ඒක ලියලා තියෙන්නේ ඔයාලට පොඩි වැඩක් තියෙනවා. එක homework කරගන්න. ඔයාලගේ අච්චු පොතේ මම පුතේ තියෙනවා අපිටුවක් කියන්නා ගෙදරදී හැමීට එක බලාගෙන ලියන්න. දැන් ලියන්න ගියොත් ගොඩ වෙලා යනවා. තුන්වෙනි පිටුවේ දෙවනි පොතේ හොඳේ දෙවනි පොතේ තුන්වෙනි පිටුවේ මිනිහෙකුයි පොල් ගහකුයි තියෙන්නේ. අන්න එතන තියෙනවා වර්ගීකරණ මට්ටම් ටික. හරිද? ඔයා ඒක බලාගෙන අධිරාජධානිය කවුද? හරිද? නූතන මානවයා සහ පොල්ගස. ඒ දෙන්න තමයි දාලා තියෙන්නේ. එතකොට අධිරාජධානියේ දෙන්නගෙම යූකැරියා. හරිද? සිංහලෙන් නෙමෙයි ලියන්නේ ඉංග්‍රීසියෙන්. හොඳේ යූකැරියා. ඉංග්‍රීසියෙන් ඒ විදිහට ලියන්න. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්නේ මිස් විභාගෙදිත් අපි ඉංග්‍රීසියෙන් ලියන්නම ඕනේද? නෑ. හොඳද? ඉංග්‍රීසියෙන් ලිව්වොත් ලකුණු දෙන්නේ නැද්ද? ලකුණු දෙනවා. නමුත් ඔයාලට ඕනේ නම් සිංහලෙන් ලියන්න. කොහමද යූකැරියා කියලා ලියන්නේ? යූකැරියා. අයියෙන් කියන්නේ මා කෑ ගහනවා. හොඳේ කට්ටිය බලයි මොනවද කියන්නේ කියලා නේද? ඔව් මාත් මේ හිමීට කියන්නේ. යූකැරියා කියන ඩොමේන් එක පුතේ අධිරාජධානිය. ඊළාට පොල්ගසේ අපි මානවයා ගැන කිව්වනේ නේද? මෙන්න බලන්න පොල්ගස. එයාගේ කින්ඩම් එක තමයි පුතේ ප්ලාන්ට් එක. ශාක රාජධානිය. අර අපි අයිති වෙන්නේ ඇනිමාලියා රාජධානිය. ඒ කියන්නේ සත්ත්ව රාජධානිය. කින්ඩම් එක අපේ සත්ත්ව පොල්ගහ ශාකයක් ශාක රාජධානියටයි අයිති වෙන්නේ. ඊළඟ මම අර කිව්වා ෆයිලම් නෙමෙයි තියෙන්නේ ගස්වල ඩිවිෂන් එකක්. වංශය නෙමෙයි කාණ්ඩය. ඩිවිෂන් එක මැග්නොලිෆයිටා. අමුතු නමක් නේද? මැග්නොලි ඔයාලට එන්නේ නෑ. හොඳේ මම මේ ශබ්ද කිරීම කියන්නම්. මැග්නොලියෝෆයිටා කියන ශාක කාණ්ඩයට අයිති වෙන්නේ. එහෙම මේ ශාක වර්ගීකරණය හදාරන්න ගියොත් අමුතු නම් ගොඩාරියක් තියෙනවා. හරිද? ඒතකොට විශ්වවිද්‍යාලය තුලදී හෝ වැඩිපුර එහෙම නැත්නම් A level මට්ටමේදී සමහර ගස් කැනවා හදාරා. හරිද? වර්ගයමයි පුතේ ක්ලාස් එක ලිලියොප්සිඩා. වර්ගය මොකක්ද? ලිලියොප්සිඩා. හරි LILIOPSIDA ලිලියොප්සිඩා. ගෝත්‍රය ඇරිකේල්ස්. හරිද? ARECALES ඇරිකේල්ස් කියන ගෝත්‍රයට තමයි පොල්ගස අයිති වෙන්නේ. පුතේ පොල්ගහේ ෆැමිලිය ගත්තොත් ඇරිකේසියා. අමුතුයි නේද? ඇග්‍රි වලටද නෑ නේ පුතේ. ශාක බයොලොජි වලට තියෙනවා. ඇග්‍රි නෙමෙයි. බයොලොජි වලදී ඒ කියන්නේ ඉස්සර කාලේ බයොලොජි කියන්නේ බොට්නි සහ සූත්‍ය දෙකක් තිබුණා. ශාක උද්භිද විද්‍යාවයි සත්ත්ව විද්‍යාවයි. දැන් ඔය උද්භිද විද්‍යාවයි සත්ත්ව විද්‍යාවයි දෙකම එකට එකතු කරලා තමයි බයොලොජි හදලා තියෙන්නේ. එතකොට ඔයාලට ශාක ගැන ඉගෙන ගන්න වෙනවා. හරි මේ ශාක වර්ගීකරණය ඒ ලෙවල් වල ලොකු පාඩමක්. අපි මේ කතා කරන්නේ පොඩ්ඩයි හොඳේ. විශාල පාඩමක්. එයාලගේ මම දන්නේ එන තොග ගණන් මට මතකයි තිබුණා. හරිද? රයිට්. ඇරිකේසියා ඇග්‍රි වල නෑ. ඇග්‍රි වල තියෙන්නේ මොනවද? වල අරන්නයි ඕවනේ. නේද? විභාගෙට මේවා නෑ පුතේ. ඔයා දැන් දාලා එන්නේ නෑ. හරි? ඔයාට ඇරිකේසියා ලියන්න ඉන්නේ නෑ O level විභාග. හැබැයි ඔයාට එනවා ඝණයයි විශේෂයයි. පුළුවන්. ෆොකස් ලුසිෆෙරා. ඒ පොල්ගහේ
द्विपद नामकरणය කොකස් නුසිෆෙරා කොකස් කියන්නේ මම පුතේ ගණ නාමයේ ජීනස් එක ස්පීසීස් එක නුසිෆෙරා ඒව නම් ලියන්න එනවා ඒක මම අවසානයේ පාඩමේ කියලා දෙන්නම් කොහොමද ද්විපද නාමකරණයක් කරගන්නේ කියලා හරි ඔය තමයි මම පුතේ නම් පොල්ගස්සේ දූරාවලිය මිනිස්සාගේ දූරාවලිය දන්නවා එහෙම හැමෝටම හැමෝටම මම පුතේ නම් මේ ඔයා තේරුම් ගන්න ඕනේ පුතේ මට පෙන්නන්න ඕන වෙලා තියෙන්නේ මේ ස්වභාවික වර්ගීකරණයක් කරලා තියෙන්නේ කොහොමද? ටැක්සෝන වලට අනුව වර්ගීකරණ මට්ටම් වලට බෙදලා. ඒතකොට මේක පැහැදිලි විද්‍යාත්මක වර්ගීකරණයක් හැම ජීවියෙක්ම ලස්සනට වර්ග කරලා තියෙනවා විද්‍යාත්මක වශයෙන්. ඒතකොට හැම එකේම යාගේ පරිණාමික බංගුතා එළි වෙන විදිහට තමයි ඒවා හදලා තියෙන්නේ ලෝකයේ තුල. හරිද? right. එහෙනම් ඒ ටිකට පුතේ ඉඳ තියන්න ඊළඟට අපි යනවා මෙන්න මේ වර්ගීකරණය දැන් ස්වභාවික වර්ගීකරණය ඉදිරිපත් කළ ප්‍රධාන විද්‍යාඥයා තමයි 18 වන සියවසේ නේද? කවුද? කැරොලස් ලීනියස් නේ? කැරොලස් ලීනියස්. කැරොලස් ලීනියස් කියන පුද්ගලයාට වටෙන් පිටෙන් සපෝට් කරන්න ආපු තව සෙට් එකක් ඉන්නවා. අන්න ඒගොල්ලෝ ගැනයි මම ඊළඟට ඉක්මනට කියන්න යන්නේ ඔයාලට. එක්කෙනෙක් තමයි මයි පුතේ මෙන්න ඉන්නවා. කවුද මෙයා? බලන්න අඳුරනවද කියලා? කවුද මෙයාගේ නම? මෙයාගේ නම තමයි මයි පුතේ. මෙයාගේ නම තමයි රොබර්ට් එච් විටේකර් කියන මිනිස්සයා. Robert H. Whittaker අන්න රොබර්ට් විටේකර් මෙයා මොකටද ප්‍රසිද්ධ වුනේ මතක තියාගන්න රොබර්ට් විටේකර් කියන මිනිස්සයා මෙයා ඉදිරිපත් කළා පුතේ රාජධානි 5ක වර්ගීකරණයක් රාජධානි 5ක දැන් ඔයා කියයි එතකොට අධිරාජධානි නැද්ද පොඩ්ඩක් ඉන්න හොඳේ මෙයා තමයි සාමාන්‍යයෙන් කැරොලස් ලීනියස්ගෙන් පස්සේ මේ පෘථුවියේ ඉන්න සියලු ජීවීන් ප්‍රධාන කින්ඩම් වයිටේ රාජධානි. හරිද? ඔයාලට කතන්දරේ වගේ අහගෙන ඉන්න තියෙන්නේ අද දවසේ. බොහෝ දේවල්. හරිද? මතක තියාගන්න. රාජධානි වයිටේ 5කට මේ ලෝකය වර්ග කරා. ලෝකේ කවුද? ශාක සත්තු සුද්ධ ජීවීන් වර්ග කරා. හරිද? මොනවාරි ගැටලු දැනක් තියෙනවට අඩලා අහන්න. රාජධානි 5කට කට්ටියව බෙදුවා. ඔක තමයි ඉස්සරලාම කරපු වර්ගීකරණය. අපි මේකට කියනවා රාජධානි 5 වර්ගීකරණය. බහුවර්ග ප්‍රශ්නික ආවොත්මයි රාජධානි 5 වර්ගීකරණය ඉදිරිපත් කළේ. විද්‍යාඥයෝ 4 දෙනෙක් දෙයි. එතන ඉන්නවද බලන්න මයිතේ රොබර්ට් විටේකර් කියන මිනිස්සයා. එයාටයි ඔයා ඉදි ගහන්න ඕන. රොබර්ට් විටේකර් නමුත් මයිතේ මම ඉගෙන ගන්නකොටත් දැන් මෙයාගේ වර්ගීකරණය තමයි ලෝකේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ 1900 පුතේ හඳට ගිය අවුරුදු මතකද හඳට ගිය අවුරුදු 1969 අන්න රොබර්ට් විටේකර් 1969 තමයි ලෝකය රාජධානි 5කට වර්ග කරලා දුන්නේ තේරුණාද නමුත් මයිතේ ඔයිට පස්සේ කරලියට එනවා මෙයාට පස්සේ කරලියට එන විද්‍යාඥයා තමයි අධිරාජධානි 3කට මේ ලෝකෙ වෙන් කරේ. ඔන්න පැහැදිලිද? උදේ අපි A level කරනකොට ඔයාලා ඉපදිලා නැහැ 1997. හරිද? 97 දී අපේ සිලබස් වල තිබුණේ රාජධානි 5 වර්ගීකරණය තමයි අපි ඉගෙන ගන්නේ. නමුත් දැන් ඔන්න දැන් ඔයාලා O level වලින් ගම්ම මේ අධිරාජධානියක් ගැන කතා කරනවා. නේද? පස්සේ තමයි A level මට්ටමේදී නැවත අධිරාජධානි 3 ආවේ ওই 2000න් පස්සේ. හරි 2000න් පස්සේ දැන් 2021 නේ බුදුම අවුරුදු 21ක් නේද? ඔව්. එතකොට පුතේ අධිරාජධානි වල වර්ගීකරණයක් ලෝකෙට හඳුන්වලා දුන්නේ මෙන්න මේ මිනිස්සයා. මෙයාගේ නම තමයි මයි පුතේ 1990 දී තමයි මේක ඉදිරිපත් කරේ. නමුත් 1990 අධිරාජධානි 3 වර්ගීකරණය ලෝකෙට හඳුන්වලා දුන්නට පොත්වලට ආවේ නේද? අපි 1997 level කරනකොට මේක එන්නේ
එතකොට පොත්පත් වලට මේක සඳහන් කරලා තිබුණේ නැහැ. සමහරට ඒ අපේ පරීක්ෂණ තියෙන්නේ නැති තව නේද? පස්සේ තමයි අලුත් සිලබස් වල 1999 98 වගේ ඒවා තමයි ඔන්න මේවා A level සිලබස් එකට ඇතුළු කරේ. හරිද? කාල් වූස් තමයි මයිත්තේ මෙයාගේ නම. කාල් වූස්. හරිද? දැන් විද්‍යාඥයෝ සෙට් එකක් ඉන්නවා. අපි බලමු මාට මතකද කියලා. මුල්ම විද්‍යාත්මක වර්ගීකරණය ඇරිස්ටෝටල්. very good. ඇරිස්ටෝටල්. උතේ ඊළඟට ස්වභාවික වර්ගීකරණය කැරොලස් ලීනියස්. ඊළඟට මම කිව්වා අද දවසේ තව දෙන්නෙක් හඳුන්වලා දුන්නා රාජධානි පහේ වර්ගීකරණය රොබර්ට් විටෙකර්. ඊළඟට අධිරාජධානි තුනකට ලෝකීය ගෙනිච්චා කාල් වූස් කියන පුද්ගලයා. පැහැදිලිද? 1990 රොබර්ට් විටෙකර් 1969 අන්දර ගිය වර්ෂය මතක නම් ඔබට හරි. විටෙකර් කියන කෙනා ඔන්න ඔය විදිහට තමයි මේ ස්වභාවික වර්ගීකරණය ලෝකයේ තුල ආපු ආකාරය වෙන්නේ. පැහැදිලිද? රූප දෙකකුත් දාලා තිබුණේ ඒ දෙකක් කපලා ටක් ගාලා අලව ගන්න. අපි උත්තර දෙක ලියමුද? දෙවනි පිටුවේ බලන්න ඔය උත්තර දෙක ලියන්න ඉඩ දාලා තියෙනවා. ඔයාගේ වර්ගීකරණ ටැක්සෝන වලට පහලින් තියෙන ප්‍රශ්න දෙකට උත්තර ලියන්න ටක් ගාලා. ලියන්න බලන්න කලින් ඉතිහාසයේ සිට වර්තමානය දක්වා විවිධ වර්ගීකරණ ක්‍රම අතරින් රාජධානි පහේ වර්ගීකරණය ලොවට හඳුන්වා දුන්නේ කිනම් කවුද? කිනම් වර්ෂයේද ලියන්න. රොබර්ට් විටෙකර්. අවශ්‍ය ප්‍රශ්න අහන ඉඳගෙන ගත්තාන්නේ බලන්න. මට වැඩි අවුරුදු දෙකකට කලින් පුතේ. සර් ඒ ලෙවල් කරේ උඩ අවුරුදු දෙකක්. 96 නෑ 95 සර්. හරි. දැන් හදාගත්ත වයසනේ. අවුරුදු දෙකකට හරි. පේන්නේ නෑ නේ මම තමයි වැඩිමල් වගේ පේන්නේ නේද උඹලට. හරි. සර් ඉන්නෝනේ කොල්ලා වගේනේ. හරි. රොබර්ට් විටෙකර් 1969 1969 එතකොට මම අඳුරන්නේ නැහැ පුතේ සර් හොඳේ. ඒකත් තමයි නැත්තම් තව එතකොට විසඳනවා දෙක කාලේ කියෝ. අනේ නේ. නවතම වර්ගීකරණය වන අධිරාජධානි තුනේ වර්ගීකරණය හඳුන්වා දුන්නේ කවුද? කාල් වූස්. ලියමුත්තරේ කාල් වූස් 1990 ඔන්න ලියන්න ටිකක් ගාලා 1990 ඔයා රූප දෙක අලව ගන්න දෙන්නගේ විටෙකර් මහත්තයාගේ කාල් වූස්ගේ රූප දෙක අලව ගන්න. හරිනේ? right. ඊළඟට අපි යමු අධිරාජධානි තුනේ වර්ගීකරණය ගැන කතා කරන්න යමු. හරි සර් වෙනෝවල දුවගෙන සර්ට ඉලක්ක ගන්න අපි කියපුවානේ. ඔව්. හරි. අධිරාජධානි ඔන්න පුතේ පෑන් තියම දැන් පැත්තක. පෑන් තියන පැත්තකින් දැන් හොඳට අහගෙන ඉන්න ඕනේ. අපි මේ තුන් දෙනාගේ විස්තරයක් තමයි මම ඔයාලට අද දවස් තුල කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අධිරාජධානි තුනේ වර්ගීකරණය ගත්තම ප්‍රධාන අධිරාජධානි ඒ කියන්නේ ඩොමේන් තුනක් නේද? ඔයාලට දැන් තේරෙන්න ඕනේ. ඩොමේන් තුනක් මේ ලෝකයේ තුල මේ ජීවීන් දාලා තියෙනවා. මොනවාද මේ ඩොමේන් තුන? එකක් තමයි මයිත්තේ ඩොමේන් ආකියා. නාකියා නෙමෙයි නේද? ආකියා අධිරාජධානි. ආකියා. හරිද? මම නාකියා කියන්නේ එතකොට තමයි ළමයින්ට මතක. නාකියා නෙමෙයි ආකියා. හරිනේ? right. දෙවැනි එක තමයි ඩොමේන් බැක්ටීරියා. බුදුහාම මේ වාට හිතා ගන්න පුළුවන් ඉත්තේ බැක්ටීරියා ඔය කියන්නේ ඉන්න තරම විශාල අධිරාජධානියකට බැක්ටීරියා එයාලට වෙනම අධිරාජධානියක්ම වෙන් කළා දුන්නා. එච්චරට වැඩි ඩොමේන් ආකියා නෙමෙයි බැක්ටීරියා අධිරාජධානිය. ඊළඟට මම හිතේ අනිත් අධිරාජධානිය තමයි නම ආවනේද මීට කලින්. මම අර දූරාවලිය කියද්දි වාට මම මේ නම කිව්වා. ඉයුකැරියා අධිරාජධානි. ඩොමේන් ඉයුකැරියා. උතේ ඇස් දෙක පියාගෙන මතක් කරමු. ඩොමේන් ආකියා
domain bacteria, domain eukarya. හරිද? බලමු අපි ආකියා අධිරාජධානියට අයිති වෙන කට්ටිය කවුද කියලා. හරිද? right. යන්න ඔයාලගේ පුතේ තුන්වෙනි පිටුව පෙරලා ගන්න. අධිරාජධානි තුනේ වර්ගීකරණය කියලා උඩම මාතෘකාව දාලා තියෙනවා. පොදු පූර්වජයන් කියන්නේ ওই තුන් දෙනා. අපි බෙදනවා ආකියා අධිරාජධානිය, බැක්ටීරියා අධිරාජධානිය, ඉයුකැරියා අධිරාජධානිය. හරිද? right. එතනින් දැන් මුකුත් ලියන්න එපා. හොඳට අහගෙන ඉන්න. පස්සේ මම ඔයාලට තනියම ලියන්න දෙනවා. මම ආකියා අධිරාජධානිය ගැන කරුණු තුනක් කියනවා ඔයාලට. වා හොඳට අහගෙන ඉඳලා ඔයාලට තනියම ලියන්න පුළුවන්කම තියෙන්න ඕන. හරිද? right. මෙන්නමයි පුතේ. කොහෙද මේ ආකියා අධිරාජධානියේ කට්ටිය ඉන්නේ? අපිට පේන සීමාවක නෑමයි පුතේ මෙයාලා. මේ දැන් මෙයා නෙමෙයි. මේ ආකියා අධිරාජධානිය ගත්තම සාමාන්‍යයෙන්මයි පුතේ අපි දන්නවා ජීවියෙක්ගේ තැනුම් එකකේ තමයි සෛලයක්. සත්තු සෛලයක් අපි හිතුව මේකෙන් සත්තු සෛලයක් මම දාගත්තේ. මේ සත්තු සෛලයේ මැද තියෙන්නේමයි පුතේ න්‍යෂ්ටිය. හොඳ සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් නේද? ඇයි අපි එහෙම කියන්නේ? න්‍යෂ්ටි පටල තියෙනවා, ඇතුලේ න්‍යෂ්ටි ප්ලාස්මය, න්‍යෂ්ටිකාව නේද? ඔයි ඔක්කොම ටික හරි ලස්සනට තියෙන ගෙඩියක් තමයි න්‍යෂ්ටිය. සෛලයක සියලුම ජීව ක්‍රියා පාලනය කරන න්‍යෂ්ටිය. සංවිධානය වෙලා තියෙනවා. න්‍යෂ්ටි පටල වලින් වට වෙලා, පටල දෙකකින් වට වෙලා තියෙන්නේ. අපේ සාමාන්‍ය හොඳ සත්ව සෛලය සංවිධානය වූ න්‍යෂ්ටියක් කියනවා. තේරුණාද? සංවිධානය වූ. නමුත් මයි පුතේ වැඩේ තමයි මේ ආකියා අධිරාජධානිය සහ ඔතනම සම්බන්ධ කරන්නම් ඔයාලට පාඩම් කරන්න. බැක්ටීරියා අධිරාජධානිය ගත්තම මයි පුතේ න්‍යෂ්ටි පටල ඉල්ලේ, න්‍යෂ්ටිකානේ, න්‍යෂ්ටි ප්ලාස්මනේ, ලස්සන න්‍යෂ්ටියක් නේ. එහෙනම් මොනවයි තියෙන්නේ? නිකන් මොහේ න්‍යෂ්ටික ද්‍රව්‍ය තියෙනවා මේ. තනින් තන නිකන් වර්ණ දේහ කෑලි කෑලි කෑලි. සෛලේ මැද නිකන් මොහේ තනින් තන තියෙනවා. පුතේව ලස්සනට ගයක් ඇතුලේ නේ. හැබැයි හොඳ සෛලයක් නම්, දියුණු සෛලයක් නම් ඒවා න්‍යෂ්ටි පටල වලින් වට වෙච්ච සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියකයි තියෙන්නේ. බැක්ටීරියා වලත් නෑමයි පුතේ ආකියා රාජධානියේ අධිරාජධානියේ ඉන්න කාගේවත් සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් නෑ. පුතේ අපි ඒ නිසා නමක් කියනවා මේ බලන්න සංවිධානයේ නොවෙච්ච න්‍යෂ්ටික ප්‍රදේශය. නිකන් ඔය අර ක්‍රොමැටින් ජාලය මතකයි නේද? ඔය වගේ නූල් කෑලි කෑලි තනින් තන ඔය විදියට තියෙනවා. ඉතින් සංවිධානය නොවෙච්ච න්‍යෂ්ටියක් නම් අපි යාට නමක් කියනවා මේ ප්‍රාග් න්‍යෂ්ටිකයෝ කියලා. අහලා තියෙනවා නේද ඔයාලා ඉතිහාසය මොකටද? ප්‍රාග් සෛල නේ. ප්‍රාග් සෛලයක් ඇති වුණේ අතීතයේම මුලදී. යා බොහොම සරල සංවිධාන මට්ටමක්. මේ ඉස්සර වෙලාම පෘථිවිය මත ඇති වෙච්ච සෛලය. ප්‍රාග් සෛලය. මොකද නමක් කියනෝ නේද ඔයගොල්ලෝ? ප්‍රොකාරියෝටා හරි මොකක් හරි නමක්. බැක්ටීරියා නේ. ඔව් අන්නේ පරිණාමයේ පාඩමේදී ගිය අවුරුදු වල කතා කරන්න තියා විද්‍යාවේ හරි ඉතිහාසයේ වලත් සමහර වෙලාවට ඔයාලා දන්නවා. අන්න ඒ ප්‍රාග්ඥාස්තික සෛලයක් කියන්නේ සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටියක් නැති කෙනෙක්. එනම් තේ ඩොමේන් ආකියා කිසි කෙනෙකුට සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටි නෑ. ඒ කියන්නේ ප්‍රාග් සෛල ප්‍රාග්ඥාස්තිකයි කියලා අපි මෙයාලට කියනවා. අන්න පළවෙනි ලක්ෂණය ළමයි ප්‍රාග්ඥාස්තිකයි මෙයාලා. ඒ කියන්නේ මොකද්ද පුතේ? සංවිධානයේ වෙච්ච න්‍යෂ්ටි මේ ආකියා අධිරාජධානියේ කට්ටියට නෑ. අපි ප්‍රධාන වශයෙන් දෙන්නෙක් තමයි වත්තේ කතා කරන්නේ ආකියා අධිරාජධානිය තුල. මෙන්න ඒ දෙන්නා එක්කෙනෙක් තමයි වචනේ පොඩ්ඩක් හුරු කරගන්න වෙනෝනේ. ඊට කලින් වාට සමහර විට ඇහිලා නැති වෙයි. එකක් තමයි මෙතනොජිනස්. මෙතනොජිනස් නැත්නම් මීතනොජිනස් කියලා අපි කියනවා ඔන්නය ඩොමේන් ආකියාවල එක වර්ගයක්. අනිත් එක්කෙනා හේලොපිලස්. එහෙම නැත්නම් අයිතේ
ඉංග්‍රීසි ශබ්ද කිරීම ටිකක් ඉතින් ඔයාලට ඕන විදිහකට කරගන්න. ප්‍රශ්නයක් නෑ. hello කිව්වත් හරි HA නිසා hello hello ඕන එකක්. හරිද? hello පිලස් එක්කෝ hello පිලස්. මෙන්න වයිපුතේ ඉන්න කට්ටිය ඔයා අන්තර්ජාලය පිරික්සන්න මෙතනොජිනස් ගහන්න hello පිලස් ගහන්න නැත්නම් ඩොමේන් ආ කියා සර්ච් කරන්න දැන් මේ පස්සේ ඉන්ටර්වල් එක වෙලාවට සර්ච් කරලා බලන්න අන්න අපට එන රූප තමයි මේ. හරිද? මේ කොහෙද ඉන්නේ මේගොල්ලෝ? අන්න තුන්වෙනි කාරණේ. මෙයා ළමයිත්තේ ඉන්නේ ආන්තික පරිසරවල. ඒ කියන්නේ මොනවාද ආන්තික පරිසර? ගිනි කඳු, කාන්තාර, මුහුදු පතුල, ලවණ වගුරු ඔය වගේ ඒවා කිව්වා නේද මේ සුද්ධ ජීවීන් කතා කරද්දි ඉස්සර. ඔව්. එහෙනම් මෙයා ළමයි පුතේ සුද්ධ ජීවීන්ට නෑකම් කියන කණ්ඩායමක් කියලා වාට තේරෙන්න ඕන. හරිද? ಖನಿಜ තෙල් වල මේ පෙට්‍රල් ඩීසල් වලම අපිට සුද්ධ ජීවීන් ඉන්නවා. අන්නමයි පුතේ පරිසර වලට කියනවා අපිට ළඟා වෙන්න බෑ. අපි සාමාන්‍යයෙන් දන්න අඳුරන සත්තු ඒ වගේ යාන්ත්‍රික පරිසරවල වල නැහැ. නේද? එනම් නොදියුණු මට්ටමේ ශාක සතුන් තමයි ඔය යාන්ත්‍රික පරිසරවල ඉන්න කට්ටිය. බොහෝ සෙයින් සුද්ධ ජීවීන් තමයි මේ ඉන්නේ. වෛරස් දන්නේ නැහැ හොඳේ. වෛරස් දන්නේ නැහැ. ඇයි? ජීවීන් වර්ගීකරණය. ඒ ජීවීන් කියන කණ්ඩායමටම වෛරස් කියන එක නා දාගන්නේ දාගත්තේ දැන් සුද්ධ ජීවීන් වලට ටිකක් හරි අමාරුයි. ඇයි දන්නවද? එයා දක්වන එකම ජීවී ලක්ෂණය වෙන්නේ ප්‍රජනනය විතරයි. පැටව හදන එක විතරයි. හැබැයි සජීවී සෛලයක් තුල. වෛරස් වල වීඩියෝ එක මම තාම කරේ නෑ. ඒත් මට වෙලාව වුණේ. ළඟදී එවන්නම් ඔයගලන්ට ලාක්ෂණික පාඩමේ පොඩි කොටසක් ඉතුරුනානේ නේද අපේ ජීවීන්ගේ ලාක්ෂණික ටියුට් එකේ. මම ඒක වීඩියෝ කොටසක් විදියට ඔයාලට එවන්න පොරොන්දුනා. එවන්නම් මේ සතිය ඇතුළත බොහෝ වෙලාවට එවන්නම් නේ. හරි. ඔන්නමයි පුතේනා ආන්තික පරිසරවල තමයි ඉන්නේ. දැන් මොනවද ඔයා දන්නේ ආඛ්‍යාදි රාජධානිය ගැන? ආන්තික පරිසරවල ඉන්නවා උදාහරණ දෙකක් කිව්වා මෙතනොජිනස් ඒලෝපිලස් කියන කට්ටිය. ප්‍රාග් න්‍යෂ්ටිකයි මේගොල්ලෝ සංවිධානය වෙච්ච න්‍යෂ්ටි නෑමයි පුතේ. චලනයක් තියනවද? නැහැ. වෛරස් වල චලනයක් තියනවද කියලා අහනවා. වෛරස් ශ්වසනය කරන්නේ නෑ, වර්ධනයක් වෙන්නේ නෑ, චලන දක්වන්නේ සාමාන්‍ය සජීවී ලාක්ෂණික දක්වන්නේ නැති ගෲප් එකක් තමයි වෛරස් කියන්නේ. එයාට පුළුවන් එකම ජීවී ලක්ෂණේ සජීවී සෛලයක් ඇතුළට ගියොත් විතරක් ඔන්න ඔයා අහුව ප්‍රශ්න උත්තරේ ඒ ඇතුළට ගියොත් විතරක් එයාගේ චලනයක් දක්වන්න පුළුවන්. තේරුණාද? චලනය දක්වන්න පුළුවන්, ප්‍රජනනය කරන්න පුළුවන්, තමන්ගේ වර්ගය ආභෝග කරන්න පුළුවන්. එතනදි චලනයක් දක්වනවා ඇති නේද? නැත්නම් ප්‍රජනනය කරන්නේ. හරි තේරුණා? ඒ නිසා සජීවී සෛල තුලදී විතරයි නැත්නම් ඩෙස් එකක් උඩ හිටියට කොරෝනා වෛරස් එකට වැඩක් නෑ. තනින් තන හිටියට වැඩක් නෑ. අපේ ඇඟට ඇතුළු වුණොත් තමයි යා රජ කරන්නේ. එහෙම නැත්නම් පරිසරය තුල විවිධ තැන්වල හිටියට කිසි අවුලක් නෑ. යා ජපාන් එකේ ඔහේ ඉන්නවා. නමුත් මේක සජීවී සෛල ආක්‍රමණය කළොත් තමයි වෛරස් එකක් උදේ එයාගේ දුර්වලතාවය කියන්නේ එයාගේ ලක්ෂණය උපමට්ටම් කරන්න පුළුවන් එකම වැඩේ පැටවු හදන එක. පැටවු හදලා එකෙන් තමයි මේ අනිත් අපේ ශරීරයේ තියෙන එක එක අවයව විනාශ කිරීමට ලක් වෙන්නේ. ඇයි ඉතින් වෙනහළු ඇතුලේ වාතය තියෙන්න ඕන. මෙයාලා ගිහිල්ලා මේ පැටවු හැදුවාම තප්පර ගාණක් ඇතුළතදී පැය ගාණක් අද මේක වාතය දාගන්නේ කොහොමද? ඔක්සිජන් නේ මුන් ටික ඉන්නේ. දැන් ඉතින් හාසුස් දාලා හයියෙන්ම ලේවලට කො ඔක්සිජන් නේ පාන. නේද? ඒ නිසා මැරෙනවා. නේද? පිටින් ඔක්සිජන් කොහොමද දීලා ටික දවසක් අර තියාගන්න පුළුවන්. නමුත් වෛරස් ගම් මැරෙන්න ඉතින් හරි අමාරුයි මේව මරන්න. නේද? මේව මරන්න බෙහෙත් නේ. මේක ඔටෝ සනීප වෙන ලෙඩක්. ප්‍රතිශක්තිකරණය. ඇඟ ඇතුලේ තියෙන වසාසයිල අර මේවා ගිහිල්ලා ෆයිට් කරලා තමයි මේගොල්ලෝ විනාශ කරන්නේ. ෆයිට් එක කරන්න නම් අපි හොඳ නිරෝගීව අපේ ප්‍රතිශක්තිකරණය හොඳට තියෙන්න ඕන. සමහර වෙලාවට ලෝකේ සමහර කට්ටියට ප්‍රතිශක්තිය වැඩි කට්ටියට මයිත් කොරෝනා හැදිලා හොඳ වෙලක් ඇති දන්නේත් නෑ සමහර අය. එච්චරට ඇඟ ශක්තිමත් කට්ටිය ඉන්නවා සමහර වෙලාවට ඉතින් ප්‍රතිශක්තිකරණය දුර්වල ළඟ ඉන්න එකාට හොඳටම ඉංග්‍රීසි අනිත් එකාට සමානවට බොහෝ ඉන්නේ
ඇයි? ඒතකොට යාගේ ප්‍රතිශක්තිකරණය මර්ථය හොඳයි. ඔයා ඉස්කෝලේ බලන්නකො මගේ දෙපැත්තේ ඉන්න උන් දෙන්නම හැමතිස්සම චුස් චුස් දරා ඉන්නේ කහිනවා ඒ වාට මට නෑනේ. කියන්නේ ඔයාගේ ප්‍රතිශක්තිකරණය හොඳයි. තේරුණා? ඕන රෝගයකට පොරොත්තු දීමේ හැකියාව. ඒක හදාගන්නේ කෑම වලින්. නේ ඔයා. ඔයා පලාකොළ ටිකක්වත් කන්නේ නැත්තම්, ඔයා ඉලවලු කන්නේ නැත්තම් නේද? අවශ්‍ය ආහාර වර්ගයකට ගන්න නැත්තම් ප්‍රතිශක්තිකරණය ගොඩ නැගෙන්නේ නෑ. පැහැදිලිද? right. ඔන්න දරුවනේ අවසාන ආඛ්‍යාවල ලක්ෂණේ මම කියන්න යන්නේ. පුතේ ලෝකේ පළමු ප්‍රතිජීවකය හොයාගත්තේ කෙනා වාට මතකයිද? ඇන්ටිබයොටික් එක. කවුද? ප්‍රතිජීවකයක් හොයාගත්තේ. පෙනිසිලින් හොයාගත්තේ ඔන්න මම නම කිව්වා. ඇලෙක්සැන්ඩ්‍රා ෆ්ලෙමින්. මතකද යා කරපු පරීක්ෂණේ? බැක්ටීරියා මාධ්‍ය දෙකක් ගත්තා. වටේට පෙනිසිලියම් නොටාටුම් කියන දිලීර දෙක වැව්වා. දෙක නෙමෙයි දිලීර වැව්වා. එතකොට මොකද වුනේ? බැක්ටීරියා ඉන්න තැන දවසෙන් දවස බැක්ටීරියා විනාශ වෙලා ගියා. ඒ කියන්නේ ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් කල්පනා කරා දිලීරයෙන් මොනවා හරි දෙයක් ශ්‍රාවය වෙනවා. ඒකෙන් තමයි අර බැක්ටීරියා මැරෙන්නේ කියලා. නමුත් අනිත් වාදනයේ බැක්ටීරියා හිටියේ නෑ දිලීරය විතරයි. දිලීරය හොඳටම වැවුණා. තේරුණාද? එහෙම නැත්නම් බැක්ටීරියා ටික විතරක් තිබ්බ දිලීරය දාන්න නැතුව. ඒතර බැක්ටීරියා පැටව ගහනවා හොඳටම. නමුත් අර පෙනිසිලියම් නොටාටුම් දාපු තැන බැක්ටීරියා ටික මැරුණා. මයිපුතේ ප්‍රතිජීවකයක් කියලා කියන්නේ මොකක්ද? එක සුද්ධ ජීවි විශේෂයක් විසින් ශ්‍රාවය කරන තවත් සුද්ධ ජීවියෙකුට විස වෙන ද්‍රව්‍යයක් තමයි ඇන්ටිබයොටික් එකක් කියන්නේ. ඒ තමයි ප්‍රතිජීවකයක්. එහෙනම් මේ වෙනකොට ප්‍රතිජීවක ඕන තරම් තියෙනවා. නේද? මොක්සලින් කියයි, ටෙට්‍රාසයික්ලින් කියයි, පෙනිසිලින් කියයි. හරි ඔන්නෝවා එතකොට ප්‍රතිජීවක. නමුත් මම ඒවා මතක තියාගන්න ඩොමේන් ආඛ්‍යාවල මේ මෙතනොජිනස්ලා හේලෝපිලස්ලා ඔය කියන ඇන්ටිබයොටික් වලට විනාශ වෙන්නේ නැහැ. තේරුණාද? ඔක හොඳම ලක්ෂණය. ප්‍රතිජීවක වලට සංවේදී නෑ ළමයි. හරිද? right. අපි ලියමු එනම්. ලියමු. ආඛ්‍යා අධිරාජධානියේ chart එකක් ඇති. එතන මම තුන් දෙනාම දාලා තියෙනවා. ආඛ්‍යා අධිරාජධානිය, බැක්ටීරියා, යුකැරියා අධිරාජධානිය. අපි ආඛ්‍යා අධිරාජධානිය පැත්තේ පළවෙනි ඩොට් එකේ ලියමු. පළවෙනි ඩොට් එකේ ලියමු. සංවිධානීය වූ න්‍යෂ්ටියක් නොමැති. නොමැත. සංවිධානීය වූ න්‍යෂ්ටියක් නොමැත. සංවිධානීය වූ න්‍යෂ්ටියක් නොමැත. පාට වෙනස් කරමු වෙන පාටකින් වරහන් ඇතුළේ ලියන්න. ප්‍රාග්ඥෂ්ටිකයන් වේ. ප්‍රාග්ඥෂ්ටිකයන් වේ. මොකද්ද මේ සායි කියන පොඩ්ඩ? සංවිධානීය වූ න්‍යෂ්ටියක් නොමැත. වරහන් ඇතුලේ ප්‍රාග්ඥෂ්ටිකයන් වේ. ප්‍රාග්ඥෂ්ටිකයන් වේ. අයි ප්‍රාග්ඥෂ්ටික යන් වේ සංවිධානීය වෙච්ච න්‍යෂ්ටියක් නේ. හරි නේද? ඊළඟ ඩොට් එකේ ලියන්න ප්‍රතිජීවක වලින් විනාශ කළ නොහැක. ප්‍රතිජීවක වලින් විනාශ කළ නොහැක. එක තව විදියකට කියමු අපි වරහන් ඇතුළේ ලියමු වෙන පාටකින්. සංවේදී නැත. ප්‍රතිජීවක වලට සංවේදී නැත. ඒ ඔක්කොම ලියන්න බැරි නම් තේ වරහන් ඇතුළේ සංවේදී නැත. ඒ කියන්නේ නැරෙන්නේ නැත්තේ ප්‍රතිජීවකයක් හරහා. කවුද? ඩොමේන් ආඛ්‍යාවල කට්ටිය මරන්න බෑ. හරිද? ඩොමේන් ආඛ්‍යාවල කට්ටිය මරන්න බෑ. ඊළඟ තුන්වෙනි ඩොට් එකේ ලියන්න ආන්තික පාදවල
ආන්තික පරිසරවල ජීවත් වේ. ආන්තික පරිසරවල ජීවත් වේ. වාදන්න ආන්තික පරිසර දෙක තුනක් ලියන්න. ඔතන පහළට ලියාගෙන යන්න වෙන පෑනේ. මොනවද ආන්තික පරිසර? උණුදිය උල්පත්, ගිනි කඳු, කාන්තාර, හිම කඳු, සාගර අද මිස් ආන්තික පරිසරවල ජීවත් වේ. ආන්තික පරිසරවල ජීවත් වේ. ඔයා දන්න ආන්තික පරිසර 3ක් 4ක් ලියන්න. උණුදිය උල්පත්, කාන්තාර, ගිනි කඳු දන්නවනේ වනේද? අන්න ඒවට කියනවා අපි ආන්තික පරිසර කියලා. ඒ උදාහරණ දෙක එතන උදාහරණ දෙක ලියන්න. ඩොමේන් ආඛ්‍යාවල ජීවීන් දෙන්න මෙතනොජිනස් ඉංග්‍රීසියෙන් ලියලා සිංහලේ ශබ්ද කිරීම ලියා ගන්න. මෙතනොජිනස් මෙයා රූප දෙකක් නම් මේ වගේ රූප කොලයක දාලා නැහැ හොඳේ. මේ දෙන්නගේ රූප දෙක මම මේ ප්‍රසන්ටේෂන් එකට විතරයි දාගෙන තියෙන්නේ, දාලා නැහැ. හරිද? මෙතනොජිනස් Methanogenous METH ඉංග්‍රීසියෙන් උපලිය METHANOGENOUS 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 අනිත් එක නම් Halophilus 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 HALOPHILES Halophilus නැත්නම් Halophilus Halophilus ඕන එකක් හරි ශබ්ද කිරීම. Methanogenous Halophilus අර්ථයේ ඩොමේන් ආඛ්‍යාවල ලක්ෂණ මතකද? ප්‍රතිජීවක වලට විනාශ වෙන්නේ නැහැ, ආන්තික පරිසරවල ඉන්නේ, සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් නැහැ, කියන්නේ තා න්‍යෂ්ටික සත්තු නොදියුණු පහත්ම කට්ටිය තමයි ඩොමේන් ආඛ්‍යායි. හරිද? ඩොමේන් ආඛ්‍යා කියන්නේ පහත්ම ජීවීන් කියලා ඔයා මතක තියාගන්න. පහත්ම ජීවීන්. හරිද? රයිට්. අපි ඔන්න යනවා ආඛ්‍යා අධිරාජධානියට වඩා ඔන්න ටිකක් දියුණු සෙට් එක තමයි ඩොමේන් බැක්ටීරියා වලට දාලා තියෙන්නේ. දැන් හොඳට අහන් ඉන්න පුතේ මම ඉක්මනට කියන්නම් ඩොමේන් බැක්ටීරියා වල ලක්ෂණ ටික. ඩොමේන් බැක්ටීරියා වල ලක්ෂණ ටික. මෙන්න බලන්න. අධිරාජධානි තුනේ වර්ගීකරණයේ ඩොමේන් බැක්ටීරියා නැත්නම් බැක්ටීරියා අධිරාජධානි. ඔය ඔයාලට පේන්නේ බැක්ටීරියා සෛලයක්. මතකද මන්නේ බැක්ටීරියා වල ඕනම එක්කෙනෙක් ඇඟ හැදිලා තියෙන්නේ සෛල එකකින්. හැම බැක්ටීරියාවක්ම ඒක සෛල එකයි. 9 ආසනේ පළවෙනි පාඩමේදී කිව්වා. හැම බැක්ටීරියාවක්ම ඒක සෛල එකයි. උටේ ඒ වගේම ප්‍රාඥාෂ්ටිකයෝ සංවිධානය වෙච්ච න්‍යෂ්ටි නෑ වාට පේනෝනේ. තනින් තන තියෙන්නේ වර්ණ දේහ කෑලි. වර්ණ දේහ කෑලි. ඒවෙන් එක DNA කොටස් හරි එහෙම තමයි තියෙන්නේ. ප්ලාස්මිඩ කියලා අපි නම් කරන්නේ ඒවා. ප්ලාස්මිඩය DNA මේ කියන්නේ තනින් තන සයිටෝප්ලාස්මය තුල ඔය කියන දේවල්. හරිද? ඊළඟට මෙයාලගේ මේ දැන් අහන් ඉන්නකො චුට්ටක් සෛල විත්‍ය ගත්තම ශාක සෛලයක් නම් සෙලියුලෝස් මෙයාලගේ සෛල විත්‍යක් තියෙනවා මේ බැක්ටීරියාව. හැබැයි සෙලියුලෝස් නෙවෙයි. දියුණු ජීවීන්ගේ තමයි සෙලියුලෝස්. ඒ කියන්නේ අපේ ශාක කියන්නේ නැත්තේ ගොඩාක් දියුණු කට්ටිය. එයාලගේ සෛල විත්‍ය සෙලියුලෝස් උනාට මෙයාලගේ සෛල විත්‍ය වෙන අපි කියනවා ඔයාලට නැහැ මියුකෝපොලිසැකරයිඩ් වලින් තමයි හැදිලා තියෙන්නේ. මියුකෝපොලිසැකරයිඩ්. හරිද? ඒවා පාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟ කශිකා කියනවා. මුන්ට චලනය වෙලා යන්න පුළුවන් බැක්ටීරියාවල් වලට. හරිද? සුද්ධ ජීවි වර්ගයක්. රයිට්. ඔයා අහලා තියෙනවා අපිට බැක්ටීරියා වලින් නොයෙකුත් ලෙඩ හැදෙනවා.
මොනවාද හදන්න ලෙඩ? ලාදුරු, ක්ෂය රෝගය, උණසන්නිපාතය, කොලරාව නේද? කොහොම එක එක විබ්‍රියෝ කොලරේ මතකද නේද? ඇන්ත්‍රැක්ස් කුර රෝගය ඔය අපේ ගවයොන් තේම හැදෙන්නේ නේද? ප්‍රබල බැක්ටීරියාවක් නේ ලෝකේ ඉන්නේ. ඇන්ත්‍රැක්ස් කියන කෙනා අන්න ඒවා. ඉතින් මෙන්න මේ බැක්ටීරියා ගත්තම බැක්ටීරියා වලමයි ඒ කියන්නේ ලෙඩ හැදෙනවා කියලා නම් කිව්වේ. අපි බෙහෙත් ගන්නවානේ. අපි ආවම අපි නිල බෙහෙත් ගන්නවා. එතකොට බැක්ටීරියා රෝගයක් නම් දිලීර රෝගයක් නම් උතේ ඒ ලෙඩට අනිවාර්යෙන්ම ඇන්ටිබයොටික් එකක් දෙනවා. එතකොට ඇන්ටිබයොටික් එකෙන් අපි මරනවද? නෑ. අපි ඩොමේනා කියන්නේ නෑ නේද? ඩොමේනා කියන්නේ නේ. නමුත් මයිත්තේ අපි යුකැරියා ඔන්න යුකැරියා කට්ටිය ප්‍රතිජීවක වලට මැරෙන්නේ නෑ. නමුත් මෙයාලා මැරෙනවා. මෙයාලා මැරෙනවා. ඔන්න රහස. හරිද? ප්‍රතිජීවක වලට විනාශ කරන්න පුළුවන්. ආවද ඩොමේන් බැක්ටීරියා සංවේදී. එනම අයිත්තේ මම අහන මේ ප්‍රශ්න උත්තරයක් දෙන්න. ආකියා අධිරාජධානිය සහ බැක්ටීරියා අධිරාජධානිය අතර සමානකමක් සහ වෙනස්කමක්. මොකක්ද සමානකම? දෙගොල්ලටම සංවිධානය වෙච්ච න්‍යෂ්ටිනේ. ප්‍රාග්ඥෂ්ටිකයි. ආවනි දොළුව. මොකක්ද වෙනස්කම්? අරයලා ප්‍රතිජීවක වලට සංවේදී නේ. මෙයාලා ප්‍රතිජීවක වලට සංවේදී. මෙයාලා මැරෙනවා. මෙයාලා විනාශ කරන්න පුළුවන්. ඒ බහුල පරිසරයේ හැමතැනම ඉන්නවා පුතේ. බැක්ටීරියා ගත්තම නේද? පසේ ඉන්නවා. මතකද? රයිසෝබියම් බැක්ටීරියා නේ? ඔව්. මෙයාලා හොඳ නැද්ද? හිතන්න නේ. ටිකක් හොඳ නෑ. ගොඩාරියක් හොඳයි. ඇයි? යෝගට් එකක් කන්නේ අපි බැක්ටීරියා නිසා. විනාකිරි ටිකක් හදාගන්නේ බැක්ටීරියා නිසා. නේද? පොහු කෙලි කර්මාන්තේ පවත්වාගෙන යන්නේ බැක්ටීරියා නිසා. කුණු රොඩු දි รา පත් වෙන්නේ නැත්තේ බැක්ටීරියා දිලීර ওই කට්ටියම නිසා. ඒක බැක්ටීරියා සපෝට් කරනවා. එහෙනම් මේ පෘථුවිය මත ඉන්න ඩොමේන් බැක්ටීරියා වල ඉන්න බහුතරය ලෙඩ හදනවද? නෑ. ලෙඩ හදන උන්ට අපි කියනවා ව්‍යාධි ජනකයන් කියලා. ව්‍යාධි ජනකයන්. හරි ආහාර නරක කරනවා සමහර බැක්ටීරියා ලෙඩ හදනවා. ඒව තමයි මැද්දේ අහිතකර දේවල්. හැබැයි හොඳ දේවල් කර්මාන්ත බොහොමයකට බොහෝ බැක්ටීරියා උදව් කරනවා. මම ඔයාලට ඒක වැඩි කියන්න ඕනේ නේද? කිරි ආහාර නිෂ්පාදනය, අපි චීස් කන්නේ, යෝගට් කන්නේ, මීකිරි කන්නේ නේද? ඊළඟට ලෝකේ විවිධ එන්නක් නිෂ්පාදනය කරන්න මේ බැක්ටීරියා ගන්නවා පුතේ. හරි. එතකොට වෛද්‍ය ශාස්ත්‍රයට දායක වෙනවා. තාම මොනවද ඔයගොල්ලෝ අර මතකද රන්වන් සහල් හැදුවා නේද? 9 පන්තියේ ඒ වගේ බොහෝ දේවල් වලට පරීක්ෂණ වලට ජෙනටික් ඉන්ජිනියරින් තාක්ෂණයට හරි මේ හැම දෙයකටම බැක්ටීරියා අධිරාජධානී පරීක්ෂණ වලට මෙයව ගන්න පුළුවන්. එතකොට ගොඩක් ප්‍රයෝජනක් තියෙනවා. හැබැයි හොඳ නැති දේවලුත් තියෙනවා. ලෙඩ සහ ගොඩක් වෙලාවට ආහාර නරක කිරීම සුද්ධ ජීවීන්ගේ ප්‍රධාන අහිතකර දේවල්. හරිද? රයිට්. එහෙනම් මට කියන්න බැක්ටීරියා අධිරාජධානී ලක්ෂණ තුන ප්‍රාග්ඥාෂ්ටිකයි ප්‍රතිජීවක වලට විනාශ වෙනවා. සමහර ඇවුම් ලෙඩ හදනවා. බොහෝ පරිසරවල මේ කට්ටිය ජීවත් වෙනවා. හරිද? ඍතුවිය කියන්නේ හැම තැනකම අපිට වතුරේ ඉන්න පුළුවන් නේද? ඔය පාචනය හැදෙන්නේ අපීසාරය වගේ දේවල් හැදෙන්නේ නේද? බැක්ටීරියා නිසා. එහෙනම් ඔන්න ලක්ෂණ ටික. හරිද? රයිට්. අපිට අත්දැකීමු. ඔයාට ඕන පුතේ මේ අර මං හදපු chart එකේ වර්ගීකරණේ අනිත් මැද ලිව්වම පටලැවෙනවා නම් මැදින් ඉරක් දාගන්න. වගුව වගේ ඕන හදාගන්න. හරි මැදින් ඉරක් දාගෙන හරියටම මැදින් ලියමු. ලියන්න පළවෙනි ඩොට් එකේ ඩොමේන් බැක්ටීරියා වල ප්‍රාග්ඥෂ්ටික ජීවීන් වේ ප්‍රාග්ඥෂ්ටික ජීවීන් වේ අයනොන්තේ වරහපෙත්තේ ඕන ලියන්න සංවිධානයේ ඥෂ්ටි නැත. ඒක දැන් මොලේට වැදිලා නම් ඕනේ නැහැ නේද?
සංවිධානයේ වුණ අෂ්ටි නැත්තම් තමයි ප්‍රාඥාෂ්ටික කියලා කියන්නේ. ඒකට ඩොමේන් ආකියා එකයි මේකයි දෙකම සමාන ලක්ෂණයක් තමයි ප්‍රාඥාෂ්ටිකයි කියන කතන්දරේ. හරිනේ? දෙවනි ලක්ෂණේ එක වෙන පාටකින් ලියමු. ඒක විශේෂයි. මොවුන් ප්‍රතිජීවක මගින් විනාශ කළ හැකිය. කියන සංවේදී වරහන් උපදෝන්නලියන සංවේදීය ප්‍රතිජීවක මගින් විනාශ කළ හැකිය. මොකද්ද පුතේ මැසේජ් එකක් දාලා තියෙන එක සාරියට කියා තේරෙන්නේ නැහැ පුතේ ඉංග්‍රීසියෙන් ගහපු වචනේ ඇතුළු වුණොත් මොකද වෙන්නේ මිස් සාරියාට මේක මන් දන්නේ සාරියාට කියලා එක හරි තුන්වෙනි ලක්ෂණේ ඇතැම් විට ව්‍යාධි ජනකයෝ කියන්නේ පැතජන්ස්ලා ඒ කියන්නේ රෝග ඇති කරනවා සමහර බැක්ටීරියා ඇතැම් විට ව්‍යාධි ජනකයින් ලෙස ක්‍රියා කරයි. මේ මැසේජ් එක දාපු එකන අපිට මයික් එක ඔන් කරලා ප්‍රශ්න අහන්න ඕන. දාපු ඉංග්‍රීසි වචනේ මට පැහැදිලි නෑ. ඇතැම් විට ව්‍යාධි ජනකයින් ලෙස ක්‍රියා කරයි. ලෙඩ හදන අය. හරි ලෙඩ හදන අය. තව ලක්ෂණයක් ලියා ගන්න පුළුවන්. සෑම පරිසරයකම දැකිය හැකි. ජලය, වාතය, පස, ආහාර හැමතැනම ඉන්නවා. සෑම පරිසරයකම දැකිය හැකි. හරි. දැන් ඔන්නමයි පුතේ වටිනම දේ කියන්න යන්නේ. කවුද? හොඳට අහගන්න. ඔයා හිතන වෙති දැන් බැක්ටීරියා තමයි ඔක්කොම අයිති වෙන්නේ. පුතේ මෙන්න මේක පාඩම් කරගන්න ඕනේ දැන් හොඳේ. බැක්ටීරියා අධිරාජධානියට අයිති වෙන්නේ බැක්ටීරියා තමයි. පොදුවේ ගත්තම අපි පොදුවේ කියනවා බැක්ටීරියා ඔක්කොම ඩොමේන් බැක්ටීරියා. හරිද? බැක්ටීරියා. තව කෙනෙක් ඇතුල් කරන්න හදන්න. එයාට හැබැයි දැන් ගොඩක් බැක්ටීරියාමයි පුතේ මේ විෂම පෝෂී. තනියම ආහාර හදාගන්න බැරි කට්ටිය තමයි විෂම පෝෂීන් කියන්නේ. හරිද? ඒකසෛලිකයි විෂම පෝෂීන් ඔය වගේ ඉන්නේ. නමුත් අපි ඩොමේන් බැක්ටීරියා වලට ඇතුළත් කරනවා අමුතු සැම්පලේ කට්ටියක් තමයි. එයාලගේ නම තමයි පුතේ සයනොබැක්ටීරියා. සයනොබැක්ටීරියා. හරිද? මේ සයනොබැක්ටීරියාවට කියන නමක් තමයි සිංහල නම නීල හරිත ඇල්ගි. ඔන්න ඔයා පටලව ගන්න පුතේ ඕකේ. මොකද ඇල්ගි කියන කණ්ඩායම ඉයුකැරියා අධිරාජධානිය. ඇල්ගි කතා කරන්නේ. හැබැයි මේ නීල හරිත ඇල්ගි කියන්නේ එයාගේ විද්‍යාත්මක නාමය සයනොබැක්ටීරියා. තේරුණාද? අන්න සයනොබැක්ටීරියා අයිති වෙන්නේ ඩොමේන් බැක්ටීරියා වලට. කවුද මේ සයනොබැක්ටීරියා? ඔයාලගේ අච්චුපත්වල මම මේ කියන ඒවා නේද? හැබැයි මම ඉදා බදාද ක්ලාස් එකකට කිව්වා සයනොබැක්ටීරියා වර්ග පුතේ දෙගොල්ලෙක් ඉන්නවා. උදාහරණ එක්කෙනෙක් තමයි ඇනබීනා. ඇනබීනා. අනිත් එක්කෙනා නොස්ටෝ. නොස්ටෝ. හරිද? ඇනබීනා සහ නොස්ටෝ. මෙයාලා තමයි නීල හරිත ඇල්ගි. උතේ මෙයාලට කරන්න පුළුවන් වැඩේ තමයි මෙයාලා නිකන් ගස් වගේ තියෙන අංකුර. හරිද? මේ බලන්න. ඇනබීනා කෙනෙක්ගේ හැඩරුව තමයි මේ. සූත්‍රිකා විදියට ඉන්නේ. සූත්‍රිකා එක සෛල කොටස්. ඔන්න බැක්ටීරියා අධිරාජධානියේ ඒකසෛලික නොවන කණ්ඩායම තමයි
කවුද? සයනොබැක්ටීරියා. තේරුණාද? උදාහරණ දෙක ඔයගොල්ලන්ගේ සිලබස් එකට නෑ. ඒක A level. ඇනබීනා නොස්ටොක් කියන නීල හරිත ඇල්ගාවුන් දෙන්න. පැහැදිලිද? මෙයාලට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් හරිතත්වද මෙයාලගේ ඇඟේ තියෙනවා. හරිද? ඒ කියන්නේ මයි පුතේ ඔයා දැන් ඉගෙන ගන්න වනි දැන් මේ වර්ගීකරණය දැන් අපි ඉගෙන ගත්තේ අර පහත් ජීවීන්ගේ ඉඳගෙන තමයි මේ උසස් ජීවීන් දක්වා යන්නේ ලෝකේ. તો ඩොමේන් ආකියා කියන්නේ පහත්මය. ඊට වඩා ටිකක් දියුණුව ඩොමේන් බැක්ටීරියායි. ඒ ඩොමේන් බැක්ටීරියා එකේ බැක්ටීරියාවන්ට වඩා දියුණුයි සයනොබැක්ටීරියා. මොකද තනියම යාට කැම ටිකේම හදාගන්න පුළුවන්. ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. තේරුණාද? right. ඔන්න ඇනබීනා නොස්ටොක් ගිය සතියේ බදාදා ක්ලාස් එකේදී මේ මට දරුවෙක් තමයි හැබැයි ඒකේ වෙලා තිබ්බේ. හරිද? එයා එවපුවේ ගෲප් ටික මම එහෙමම අනිත් දරුවන්ටත් බලන්න ෂෙයා කරා ඔයාලගේ ගෲප් එකට. දැන් අද ක්ලාස් එකට ළමයි බලන්නේ නැති මොනවද બોලේ ඊ ආවේ කියලා. ඔන්න දැන් මම හිතන්නේ පුතේ ඒක තේරෙයි මම ඒක ආයෙ ඔයාලට ෆෝවර්ඩ් කරන්නම්. සයනොබැක්ටීරියා ගැන එයා හොයලා ඒ කියන්නේ මම ඉන්ටර්වල් එක දීලා මම පස්සේ මේ ඔය දෙන්න ගැන ඔයාලට ඕනනම් දහලා බලන්න දැන් මම කිව්වේ බොරුද කියලා. හරිද? මේකටත් දාලා එහෙම තමයි දිනු වෙන හොඳ ළමයි මම ඒක හිතුවා මම තේකක් බීලා ඉන්නේ කියලා. දැන් ඉන්ටර්වල් එක ඉන්නේ ඔයාලට මොනවා හරි කාලා එයා ඉන්ටර්වල් එක වෙලාවේ බලන්නකෝ නේද? එහෙම ළමයි ඉන්නවා කියන්නේ හරිම ආඩම්බරයි. අද පටගාලා මේ ඩොමේන් බැක්ටීරියා ගැහුවා, සයනොබැක්ටීරියා ගැහුවා. කවුද ඉන්නේ මිස් බොරුද කිව්වේ? ඈ ඇනබීනා නොස්ටොක්ලා ඉන්නවද? ඔව්මයි. ඔයා බලන්න හැමෝම බලන්න. හරිද? right මම ඒක ආපහු දාන්නම්. ඔන්න සයනොබැක්ටීරියා කියන කණ්ඩායමත් බැක්ටීරියා ආදි රාජධානිය තමයි අයිති වෙන්නේ. right අපි ලියමු එහෙනම් උදාහරණ කියපු තැන ලියන්න. බැක්ටීරියා රූප දෙකක් ඇතිමයි පුතේ. හොඳේ. ඒ දෙක අලව ගන්න. මේ රූප දෙක තමයි ඇති. මේ රූප දෙක ඇති. ඒක අලව ගන්න පහලින් උදාහරණ දෙක ලියන්න. බැක්ටීරියා 1 2 සයනොබැක්ටීරියා. සයනොබැක්ටීරියා 1 බැක්ටීරියා 2 සයනොබැක්ටීරියා. සයනොබැක්ටීරියාවන්ට කියන අනිත් නමක් ලියන්න. නීල හරිත ඇල්ගී. නීල හරිත ඇල්ගී. නීල පීත නෙමෙයි හොඳේ. නීල හරිත ඇල්ගී. ඔයා එතන පල්ලෙහා පුතේ මෙන්න මේ රූපේ අලව ගන්නවා නම් ඒ රූපේ ඉස්සරහින් ලියන්න සිංහලෙන් ලිව්වක් කමන්නේ නැත්තම් ඇනබීනා අනිත් එක්කෙනා නොස්ටොක්. මෙන්න මේ ජෝඩුව තමයි නීල හරිත ඇල්ගාව දෙන්නට උදාහරණ වෙන්නේ. ඇනබීනා සහ නොස්ටොක්. හරි නේද? ඔන්න එහෙනම් පුතේ ඩොමේන් බැක්ටීරියා කියන කොටසත් මම ඔතනින් අවසන් කරා. ඩොමේන් යුකැරියා වලට යන්න කලින් චුට්ටක් යන්නකෝ මේ හතරවෙනි පිටුවට. හතරවෙනි පිටුවට පොඩ්ඩක් යන්න. හතරවෙනි පිටුවට යන්න. බැක්ටීරියා මිනිසාට හිතකර වන අවස්ථා. ඔයා දන්නවා ඒ ටික නේද? ඔව් පුළුවන් නේද පුතේ තනියම ලියා ගන්න. මුදෝපු කිරි යෝගට්ටා කේජු නිෂ්පාදනය කිරීමේ ලැක්ටෝබැසිලස්ලා අවශ්‍ය වුණානේ. ඔන් චීස් යෝගට් ඕවා හදන්න. ඔයා ඒවා තනියම ලියා ගන්න ඕනේ. මම දැන් දෙන්නේ නෑ. පොල්ලෙලියා හන පත්‍ර වලින් කෙඳි ලබා ගැනීමට පොල්ලෙලි පල් කරනවනේ අපි මාස ගාණක් නේද? එතකොට අර වතුරේ ඉන්න බැක්ටීරියාවක් තමයි පොල් කෙඳි අතර තියෙන පෙක්ටිඩේස් නේ මතකේ? පෙක්ටිඩේස් කියන එන්සයිම් මේ පෙක්ටේට් කියන සංයෝගය පුතේ දිය කරලා හැරියා. අපි 9 වසරේ පොඩි පන්තිවලදී කතා කරේ නේද? කොහු කෙඳි අතර තියෙන සංයෝගය. ඒතර කෙඳි ලස්සනට වෙන්වෙන්ව ගන්න පුළුවන්. හරිද? නමුත් පොල්ලෙල්ල වතුරෙන් ගොඩට ගන්නකොට කෙඳි වෙන් වෙලා නේ. අපි ඒවා ඊයට අරන් ආපහු තලලා ආයි වෙක් කරලා ඒවා මැෂින් වලින් සුද්ධ කරලා දැන්නා නේද? පාට දාලා එම කෙඳි වෙනම ශක්තිමත්ව ලබා ගන්න පුළුවන්. ඒකට උදව් කරන්නේ බැක්ටීරියා තමයි. ඊළඟට තව අවස්ථාවක් ගත්තොත් ඔය තියෙන කෙඳි ගන්නේ වලනු හදන්න පාපිසි කොහු කර්මාන්තය. මතකද මෙයා? වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම. සාමාන්‍ය වායුගෝලීය නයිට්‍රජන් මහා කම්මැලි වායුවක්නේ නයිට්‍රජන්. ඒවා කෙලින්ම
අපේ මේ කාටද ගන්න බෑ ගස් වලට. හරිද? නමුත් රනිල කුඩේ ශාක ඔයා දන්නවා නිදි කුම්බා ශාකවල හිටියා. එක්ක නැත්තම් කතුරු මුරුංගා ශාකවල නේද? රයිසෝබියම් බැක්ටීරියා මූල ගැටිතිවල. උතේයාට පුළුවන් වායුගෝලයේ තියෙන නයිට්‍රජන් නයිට්‍රේට් බවට පත් කරලා. ඔව් අන්න හරි. තව මට දරුවෙක් දානවා ජාන තාක්ෂණයට. ඔහුමයි පුතේ ජාන තාක්ෂණයට පරීක්ෂණ වලට ගන්නත් මේ බැක්ටීරියා ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඔයාලට පුළුවන් නේද අවස්ථා 3ක් විතර ලියා ගන්න හිතකරය. හරි අච්චුපොත බලාගෙන ඕනනම් ලියන්න. අච්චුපොතේ දාලා ඇති. ඔයාගෙන ලියන්න ඉතින්. ඊළඟ අහිතකර අවස්ථා දන්නවා. එකක් මං කිව්වා රෝග ඇති කරනවා. මොනවාද රෝග? ෂය රෝගය. මේ දවස්වල ප්‍රසිද්ධයි. කොවිඩ් හැදුනට මැරෙන්නේ නියුමෝනියාවෙන් නේද? අන්නමයි තේ නියුමෝනියාවත් බැක්ටීරියා, කොලරාව, පිටගැස්ම, ලාදුරු ඕවා ව්‍යාධි ජනක බැක්ටීරියා වලින් හැදෙන ලෙඩවල්. ඊළාට ආහාර නරක කිරීම කියන අවස්ථාව ගන්න අපිට බලන්න වීඩියෝ එකක්. නෑ. ෂය රෝගය, නියුමෝනියාව, කැස්ස, ඊළාට ලේ අර පෙනහළු පටක ගැලවි ලේ යනවා. හරි දර්ථවල කොටස් මේ ගැලවිලා ඒවා තමයි නියුමෝනියාව කියන தත්ත්වය අපි කියන්නේ. උතේ ටික වාට ලියා ගන්න පුළුවන් නේද? හරි. මම එනවා ඉයුකැරියා අධිරාජධානිය වෙත. අපි ඒකත් කළා නවත්තමු. හරි. මොකද බදාදා ක්ලාස් එකකට මම එතනට වෙනහක් කරා. මේ දූෂණය වෙච්ච ආහාර ඒවත් නිකන් බලාගෙන යන්න. ওই රූප දැක්කනා මේ පන්තියෙන් මම දාගත්තා. නේද? ඇපල් ගෙඩි කුණු වෙලා අරවා මේවා. මස් කුණු වෙලා පාන් කුණු වෙලා හරි රයිට්. අධිරාජධානි තුනේ වර්ගීකරණය තමයි අද දවසේ මම අපි කතා කරන්නේ. මම දෙකක් කියලා දුන්නා නේද පුතේ? ඩොමේන් නාකියා, ඩොමේන් බැක්ටීරියා. වෙනස්කම් දන්නවා, සමානකම් දන්නවා, ඉන්න කණ්ඩායම් දන්නවා ඔයා හොඳටම. යන්න ඉයුකැරියා කියන අධිරාජධානි උසස්ම ශාක සතුන් වර්ග කරලා ඉන්න කණ්ඩායම තමයි ඩොමේන් ඉයුකැරියා කියන අධිරාජධානිය වෙන්නේ. එහෙනම් මෙයාලගේ තියෙන ලක්ෂණ මොනවද? නේද? හැම පරිසරයකමත් ඉන්නවා ඉයුකැරියා කට්ටිය. ඔන්න පුතේ ප්‍රධානතම ලක්ෂණය තමයි අර දෙන්නට වඩා මෙයාගේ වෙනස සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. හරිද? අර දෙගොල්ලන්ටමනේ කවුද දෙගොල්ලෝ? ඩොමේන් නාකියා, ඩොමේන් බැක්ටීරියා සංවිධානය වෙච්ච න්‍යෂ්ටි නේ ප්‍රාග්ඥෂ්ටිකයි. මෙයාලට අපි නමක් දෙනවා. ඔන්න අමුතු නමක් එනවා. නම තමයි මයිතේ සූන්‍යෂ්ටිකයි. සූන්‍යෂ්ටිකයෝ. ඔන්න අරයලා ප්‍රාග්ඥෂ්ටික. අන්න මේ නම මම හිතන්නේ අද දවසේ ඔබ අහන්නේ සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා නම් අපි යාලට කියන්නේ සූන්‍යෂ්ටිකයන් කියලා. ඒ කියන්නේ තාම දියුණු කට්ටිය තමයි සූන්‍යෂ්ටික සෛල වලින් හැදිච්ච අය. හරිද? සූන්‍යෂ්ටිකයි. පෘථුවිය හැමතැනම වගේ ඒකට ප්‍රමුඛ ජීවීන් මෙයාලා. අරගොල්ලෝ පහත් ජීවීන් අන්කේ පිළිවෙල ආපු නේද? පහත්ම තැන ඉඳන් තමයි ඉහළට එන්නේ. එහෙනම් මෙයාලා ප්‍රමුඛ ජීවීන් වෙනවාමයි පුතේ සූන්‍යෂ්ටික සත්තු. ඩොමේන් ඉයුකැරියා කියන කට්ටිය ප්‍රතිජීවක වලට සංවේදී නේ. ඒක කියන්න දෙයක් නැහැ නේද? අපි ලෙඩකට බෙහෙත් බිව්වම අපිව මැරෙන්නේ නැහැ නේ. හැබැයි අපිට ලෙඩේ හදපු බැක්ටීරියාමයි පුතේ මැරෙනවා. තේරුණාද? ඩොමේන් බැක්ටීරියා එක ප්‍රතිජීවක වලට මැරෙනවා. හැබැයි ඊට වඩා උසස් අය වන ඉයුකැරියා අධිරාජධානී අය ප්‍රතිජීවක වලින් මරන්න බෑ. පැහැදිලිද? right. ඔන්න ප්‍රතිජීවක වලට එන විනාශ වෙන්නේ නෑ ළමයි. විනාශ කරන්න බෑ. පරිසර ඕන තත්වයකට ගොඩක් වෙලාවට හැමෝම වගේ උරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. පුතේ කින්ඩම් තියෙනවා 4ක්. මහා විශාලතම අධිරාජධානිය තමයි මේක. මොකද? විශාලතම අධිරාජධානිය ඩොමේන් බැක්ටීරියාද නෑ. විශාලතම අධිරාජධානිය ඩොමේන් නාකියාද නෑ. එහෙනම් ඩොමේන් ඉයුකැරියා. ඒ කියන්නේ මේක නැවතත් කින්ඩම්. ඊට පස්සේ කින්ඩම් නේ අතකද? රාජධානි. අධිරාජධානි 3යි අධිරාජධානි ඇතුලේ රාජධානි. නමුත් බැක්ටීරියා වලයි ආකියා වලයි තව රාජධානි නේ.
නමුත් ඉව්කැරියාවල කට්ටිය අපි බෙදනවා රාජධානි කින්ඩම් 4කට. පැහැදිලිද? කින්ඩම් 4කට. රයිට් අපි ඉස්සරහා ලියා ගමු. 4 කියන්න කලින්. ලියන්න සංවිධානය වූ න්‍යෂ්ටියක් ඇත. සංවිධානය වූ න්‍යෂ්ටි ඇත. හොඳට පේන පෑනකින් ලියන්න සූන්‍යෂ්ටිකයන්. සූන්‍යෂ්ටිකයන් වේ. සූන්‍යෂ්ටිකයන් වේ. සූන්‍යෂ්ටිකයන් වේ. සංවිධානය වූ න්‍යෂ්ටි ඇත. තනම වරහන් ඇතුලේ ලියන්න ඊට පහළ රූලේ සූන්‍යෂ්ටික ජීවීන් වේ. සූන්‍යෂ්ටික ජීවීන් වේ. දෙවනි ලක්ෂණේ ප්‍රතිජීවකවලට සංවේදී නැත. සංවේදී වෙන්නේ කවුද? බැක්ටීරියා විතරයි. හොඳයි. මම දැන් අද කියපුවා ටික ඔය ටික මතකයි නේද? අපි ලක්ෂණ 3ක් වගේ ලිව්වේ හැම එකේම කවුද අයිති වෙන කට්ටිය සහ උදාහරණ මතක තියෙන්න ඕනේ. ප්‍රතිජීවක වලට සංවේදී නැත. තුන්වෙනි ඩොට් එකේදී ලියන්න මොවුන් විවිධ පරිසර තත්ත්ව යටතේ ජීවත් වේ. විවිධ පරිසර තත්ත්ව යටතේ ජීවත් වේ. විවිධ පරිසර තත්ත්ව යටතේ ජීවත් වේ. රයිට්. මම මේකත් කියලාම නවත්තන්නම්. ඉව්කැරියා අධිරාජධානිය ගත්තම උතේ රාජධානී මං කව 4යි. මෙන්න රාජධානි 4 අපි ඊළඟ දවසේ කතා කරන්නේ මේවා ගැන වෙනම. හරිද? එකක් තමයි කින්ඩම් ප්‍රොටිස්ටා, කින්ඩම් ෆංගි, කින්ඩම් ඇනිමාලියා, කින්ඩම් ප්ලාන්ටික්. ඔන්න 4. විශාලතම අධිරාජධානිය තමයි ඉව්කැරියා. ඒ ඉව්කැරියා වලට තමයි දිලීර අයිති වෙන්නේ. ඔය ඇමීබලා පැරමීසියම්ලා ප්‍රොටෝසෝවා උතේ ඒගොල්ලෝ අයිති වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් ශාක මුළු ශාක පරපුරම අයිති වෙන්නේ කින්ඩම් ප්ලාන්ටික්. ඊළඟට මුළු සත්ත්ව සංහතියම අයිති වෙන්නේ කින්ඩම් ඇනිමාලියා. හරිද? එයාලගේ ලොකු අධිරාජධානිය ඉව්කැරියා. එනම් වාගෙන් අහයි දිලීරයක් දීලා මේ දිලීරේ අයිති වෙන අධිරාජධානිය ඉව්කැරියා. පැහැදිලිද? පැරමීසියම් අයිති වෙන අධිරාජධානිය ඉව්කැරියා. අඹගස අයිති වෙන අධිරාජධානිය ඉව්කැරියා. මිනිසා අයිති වෙන අධිරාජධානියමයි පුතේ ඉව්කැරියා. දැන් පැහැදිලි නේද? යම් අවබෝධයක් ඇති කියලා මට හිතෙනවා ඔයාලට මේ අධිරාජධානි 3 දෙනා ගැන සහ ඩොමේන් ඉව්කැරියා තමයි විශාලතම එක්කෙනා. නැවත අපි ඒක 4කට බෙදුවා මෙන්න මේ ආකාරයෙන්. ඔතන පල්ලෙහාම තියෙනුත් මේ 4 දෙනා අපි එනම් නවත්තමු. ඊළඟ දවසේ කතා කරමු ලබන සතිය තුල. ඔයා 4 වෙනි පිටුවේ බැක්ටීරියා හිතකර ඒවයි ලියන්න. ඉව්කැරියා අධිරාජධානිය 4 ලියන්න තියෙනවා. ඒ 4ත් ලියන්න. හරිද? ඒ 4ත් ලියන්න. 1 2 3 4 කියලා දාලා තියෙන්නේ. ඒ 4ත් ලියන්න. ප්‍රොටිස්ටා වලින් අපි ඊළඟ දවසේ කතාව ආරම්භ කරමු. හරිද? එහෙනම් විනාඩි 15කින් එන්න පුතේ ගිහලා 12:05යි 12:20ට එන්න එහෙනම් 12:20ට එන්න. හරිද? සියලු දෙනාට එන සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගැටලු තියන අය ඉන්නවනම් කතා කරලා අහන්න පුළුවන්. නම් අයබෝවන්. Thank you, Miss.